ප්‍රථමයෙන් අපි අපේ පින්වත් අවසරයි කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේව ඊටාම මෙත්සිතින් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ සාකච්ඡාව වෙනුවෙන්. ස්වාමීන් වහන්සේ අද අපි අලුත් මාතෘකාවක් හැටියට ඉස්සරහින් තියාගත්තා ද්වේෂය දුරු කිරීමේ ක්‍රම. ස්වාමීන් වහන්සේගේ ඒ දේශනා මාලාවේ තියෙනවා ධම්මෝවේ රක්විති ධම්මචාරී කියන දේශනා මාලාවට ඉස්සෙල්ලා තියෙන දේශනා ටික ද්වේෂය දුරු කිරීම කියන මාතෘකාවට අදාළව. ඉතින් ඒකේ දේශනා 5ක් ස්වාමීන් වහන්සේ කරලා තියෙනවා. ඉතින් ඒකෙදි ස්වාමීන් වහන්සේ පෙන්නනවා ද්වේෂය දුරු කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම 5. ඉතින් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපේ හිතවල තියෙන මේ ද්වේෂය. ඉතින් ඒක ඇත්තටම ප්‍රායෝගිකව අද කාටත් වැදගත් වෙන මාතෘකාවක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ ද්වේෂය කියලා කියන මනෝභාවය අපි දන්නවා ස්වාමීන් වහන්සේ. දැන් අපි සමහරක් වෙලාවට තරහ, ඊට පස්සේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පරිගැනීම, ඊට පස්සේ අප්‍රියාව, පසුතැවීම, පලායාම, භය වගේ නොයෙක් මනෝභාවයන්ගෙන් මේ නොයෙක් විට අපි පාවිච්චි කරනවා මේ ද්වේෂය කියන දේ. එතකොට දැන් ද්වේෂය කියන ඒ වචනයත් ඔය කියන මනෝභාවයනුත් ඔක්කොම ගත්තාම සංස අපි ඉගෙන ගන්නවා අභිධර්මයේදී ද්වේෂය අඳුන්වන්නේ හැබැයි සිද්ධෙකින් විතරයි. දෝමනස සහගත, පටික සම්පයුක්ත, අසංකාරික සිත. දෝමනස සහගත, පටික සම්පයුක්ත, සසංකාරික සිත. එතකොට දැන් මේ විදිහට තියෙන මේ ද්වේෂය කියන මනෝභාවය කොහොමද සාහනස අපි අඳුනගන්නේ හරියටම අපේ චිත්ත සාන්තාන තුල? තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් සුපුරුදු පරිදි අපේ අනුරුද්ධ හාමුදුරුවෝ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා බොහොම වටිනා දහම් කරුණක් මතු කළේ. ද්වේෂය නැමැති මනෝභාවය අපි කොහොමද හඳුනගන්නේ කියන කාරණය මූලික වශයෙන්. ඇත්තටම දැන් අපි ගොඩක් දෙනෙකුට තියෙන අවශ්‍යතාවයක් තමයි දුර්වලකම් දුරු කිරීම. ඒ කියන්නේ අපි ප්‍රධාන වශයෙන් නිවන් දැකීම සඳහා ගුණධම් වඩද්දී අපේ ප්‍රධාන ඉලක්කය තමයි කෙලෙස් දුරු කිරීම. නමුත් යම් කිසි ක්ලේශ ධර්මයක්, යම් දුර්ගුණයක් දුරු කරන්න නම් ඒක හරියට හඳුනාගෙන ඉන්න ඕන පළමුව. ඉතින් ප්‍රධාන ගැටලුව තමයි ඒ අපේ මනසේ පහළ වෙන යම් යම් මනෝභාවයන් අපි નિවරදිව හඳුනාගෙන තියනවද නැද්ද කියන කාරණය. දැන් මේක දුර්ගුණ දුරු කිරීමටත් විශේෂයෙන් බලපානවා. ඒ වගේම යහගුණ දියුණු කිරීමටත් මේ කාරණේ බලපානවා. දැන් මෙත් වඩනවා කියලා කිව්වට මෙත් වඩන්න ඉස්සෙල්ලා මෙත්තාව කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන තියෙන්න ඕන. හඳුනා නොගත්තු කෙනෙකුට මෙත් වඩන්න පුළුවන් කමක් නැහැ. මොකද Taman හරියට හඳුනන්නේ නැති, පැහැදිලි නැති ගුණයක් Tamanට දිනු කරන්න බෑ. එතකොට තමයි අපි අර වංචක ධර්ම වලට හසු වෙන්නේ. මෛත්‍රිය කියලා වෙනත් දුර්වල මනෝභාවයන්. අන්න ඒ වගේම තමයි ද්වේෂය දුරු කරන්න නම් පළමුවෙන් අපි ද්වේෂය නැමැති මනෝභාවය හරියට තේරුම් ගන්න ඕන, හඳුනා ගන්න ඕන. දැන් ද්වේෂය කියලා කිව්වහම අපි ගොඩක් දෙනාට එකවර පළපුරුද්ද තියෙන්නේ කෝපය, ගැටීම, ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධව සක්‍රිය වෙන යම්කිසි මානසිකත්වයක් පිළිබඳ. ඒක එහි ප්‍රබල අවස්ථාව. එතකොට සියුම් අවස්ථාවෙහිදී ඒක විවිධ ස්වરૂපයන්ගෙන් පෙනී හිටින්නට පුළුවන්. මහර වෙලාවට යහපත් මනෝභාවයක් විදිහටත් ඒක පෙනී හිටින්න පුළුවන්. ඒක තමයි වංචක ධර්ම වශයෙන් අපේ මනස රවටන විදි. පෙරේරුකාණේ මහානායක හාමුදුරුවෝ විසින් සම්පාදනය කරලා තියෙන වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන මේ ග්‍රන්ථයේ පැහැදිලි කරනවා ඒකම ද්වේෂ විවිධ මුහුණු වලින් මතුවෙන්නට පුළුවන්, ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒක සමහර වෙලාවට චිත්ත ධෛර්ය හැටියට මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අම්මා තාත්තා කියනවා පුතේ ඔක කරන්න එපා, ඔය වැඩේ නොකළ යුත්තා.
එතකොට දරුවගේ මනසේ මතුවෙන්න පුළුවන් කවුරු කොහොම කිව්වා වුණත් මම පටන් ගත්ත වැඩේ මම අනිවාර්යෙන් කරන්න ඕන. ඒක අතහැරලා දාන එක සුදුසු නැහැ. එතකොට අර මව්පියන් ඒක කරන්න එපාය කියන දෙයට ඔහුගේ මනසේ මතුවෙන විරෝධතාවය ඔහුට දැනෙන්න පුළුවන් එක්තරා චිත්ත ධෛර්යයක් හැටියට. ඒතර සමාජයේ විසින් මේ පව්කම් කරන්න එපා කියලා කියනකොට ඒ සමාජ සාර ධර්ම වලට ප්‍රතිවිරෝධව ඇති වෙන මනෝභාවය තමන්ට දැනෙන්න පුළුවන් එක්තරා ප්‍රතිපත්තිගරුක බවක් වගේ. මම මේ පිහිටි ප්‍රතිපත්ති මගේ හැටි මෙහෙමයි. මම මෙහෙමයි කටයුතු කරන්නේ. මම ඔය එක එක්කෙනා කිව්වට එහෙම නැවෙන කෙනෙක් නෙමෙයි. එහෙම ලේසියෙන් මම දෙයක් පටන් ගත්තොත් ලේසියෙන් අතහරින කෙනෙක් නෙමෙයි. ඒ වගේම කවුරු බැන්නත් කමන්නේ, කවුරු දුස් කිව්වත් කමන්නේ. මගේ වැඩ ටික මම කරගෙන යනවා. අන්න ඒ විදිහට ප්‍රතිපත්තියක පිහිටි ගතිය, නොසැලෙන ගතිය, ඒ වගේම ඍජු ගතිය, මේ වගේ විවිධ ස්වરૂපයන්ගෙන් ඒ පටිඝය මතුවලා එන්නට පුළුවන්. ඒ නිසා මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි ඒ කෝපය එහෙම නැත්නම් ද්වේෂය පෙහාමුදුර මුලින් සිහිපත් කළා වගේ විවිධ ස්වરૂපයන්ගෙන් මතුවෙනවා. ද්වේෂය කියන්නේ ඒක, කෝපය කියන්නේ එයම, ඊළඟට භීතිය, ශෝකය, පසුතැවීම, පලා යාම, ඊළඟට කලකිරීම, එපා වීම, අප්‍රියාව, හඬා වැළපීම, මේ විවිධ ස්වરૂපයන්ගෙන් මතුවෙන්නට පුළුවන්. එතකොට ඒ සියල්ලටම පොදු එක්තරා ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණය තමයි පටිඝ ස්වરૂපය. කියන්නේ අරමුණෙහි ගැටෙන ස්වභාවය. අරමුණට ප්‍රතිවිරුද්ධ ගතිය, අරමුණ පිළිගන්නට අකමැති ගතිය. ඒක තමයි ද්වේෂයේ මූලික ලක්ෂණය. එතකොට අපි මේට ඉහතදී සාකච්ඡා කරලා තියෙනවා යම් ධර්මතාවයක් අපිට නිවැරදිව හඳුනා ගන්නට නම් ඒ ධර්මතාවය පිළිබඳව හේතුඵල ක්‍රියාකාරීත්වය ගැන අපේ අවධානය යොමු වෙන්නට ඕන. ඒ වගේම පොදු ලක්ෂණ සහ අනන්‍ය ලක්ෂණ පිළිබඳව අපිට යම්කිසි වැටහීමක් තියෙනවා. එතකොට අනන්‍ය ලක්ෂණ කියලා කිව්වේ මේ එක් එක් ධර්මතා අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනා ගන්නට දක්ෂතාවයක් අපිට තියෙනවා. ඒ කියන්නේ දැන් ද්වේෂය සහ අත්හැරීම කියන එහෙම නැත්නම් නෛෂ්ක්‍රම්‍ය මේ ගුණ දෙකේ යම්කිසි එක වගේ පෙනෙන සමාන ලක්ෂණ බොහොමයක් තියෙන්නට පුළුවන්. නමුත් අත්හැරීමට ආවේනික වූ අත්හැරීම වෙනම හඳුනා ගන්නට පුළුවන් අනන්‍ය ගති ලක්ෂණ තියෙනවා. ද්වේෂය වෙනකොට හඳුනා ගන්නට පුළුවන් අනන්‍ය ගති ලක්ෂණ තියෙනවා. අන්නේ අනන්‍ය ගති ලක්ෂණ අනන්‍යතාවය හඳුනාගත්තොත් විතරයි අපට ඒ ධර්ම නිවැරදිව ඕනෑම තැනකදී පැහැදිලිව වෙනකොට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. අපි හුඟක් වෙලාවට ධර්ම දේශනාවලදී පවා උදාහරණ හැටියට දක්වන්නේ දැන් සමහර වෙලාවට කාටුන් චිත්‍ර ශිල්පියෝ ඒ අය කාටුන් එකක් අඳිනකොට සම්පූර්ණම ඒ අදාළ පුද්ගලයා හොඳට පැහැදිලිව හැඩරුව ඇතුව අඳින්නේ නැහැ. සමහරලාට ඔළුව ලොකුවට අනිත් අංග ප්‍රත්‍යංග විකෘති විදිහට තමයි අඳින්නේ. හැබැයි කොහොම ඇඳලා තිබ්බා වුණත් ඒක දකින්නකොටම එක් සැනින්ම අපිට මේ අහවලයි කියන කාරණය සිහිපත් වෙනවා. ඒ සිහිපත් වෙන්න හේතුව තමයි ඒ පුද්ගලයා හඳුනා ගන්නට කාටත් නැත ගැටිලා තියෙන ඒ පුද්ගලයා සම්බන්ධ විශේෂතාවය අනන්‍යතාවය ඒ කාටුන් චිත්‍රයේහි සටහන් වෙලා තියෙනවා කොතනක හරි. එතකොට හැඩරුව වෙනස් වෙන්න පුළුවන් අනෙකුත් බොහෝ දේවල් අංග ප්‍රත්‍යංග ඇඳලා තියෙන ආකාරය විකෘති වෙන්නට පුළුවන්. නමුත් දකින්නකොටම අර හාස්‍යත් එක්කලා මේ අසවලා කියන සංඥාව අපි කොයි කාටත් එන විදිහට ඒ කාටුන් ශිල්පියා ඒ කාටුන් චිත්‍රය අඳිනවා. එහෙම අඳින්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයාට අනන්‍ය ලක්ෂණය හරියටම හඳුනාගෙන තියෙන නිසා. ඒතර ඒ අනන්‍ය ලක්ෂණය හඳුනාගෙන තිබුණ නැතිනම් අර හැඩරුව වෙනස් වෙච්ච ගමන් පුද්ගලයාගේ ස්වરૂපය අන් අයට හඳුනා ගන්නට බැහැ. එතකොට අන්න ඒ වගේ අපි දක්ෂ වෙන්නට ඕන අපේ සිතේ පහළ වෙන යම් යම් මනෝභාවයන් මොන ස්වરૂපෙන් ආවද. දැන් කාටුන් චිත්‍රය කියන්නේ හරියටම පුද්ගල ස්වરૂපයක් ප්‍රකට කරන
චිත්‍රයක් නෙමෙයිනේ. එක් විදිහට විකෘති විදිහට අඳිනවා. එතකොට මේ මොන විකෘතිය තිබුණා වුණත් අර අනන්‍යතා සටහන ඒකේ අන්තර්ගත වෙලා තියෙන නිසා තමයි හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට අපේ මනසේ පහළ වෙන මනෝභාවයන්, දුර්ගුණ, යහගුණ අපිට નિවරදිව හඳුනා ගන්නට නම් අපි දක්ෂ වෙන්නට ඕන. අපි දීර්ඝ කාලයක් උත්සාහ කරලා ප්‍රගුණ කරලා තියෙන්නට ඕන. ඒ දුර්ගුණෙහි හෝ ඒ යහගුණෙහි අනන්‍යතා ලක්ෂණ මොනවද කියලා හඳුනා ගන්න. එතකොට එතනදී අපිට අර පොදු ලක්ෂණ එක්කලා සමහර වෙලාවට අපි නවතිනවා. අර කෝපය කියලා කිව්වන් පස්සේ රළු ගතිය, එතකොට ආවේගකාරී ගතිය, අන් අය මැඩ පවත්වන්නට උත්සාහ කරන ගතිය, ගැටෙන ගතිය, ඒ වගේ අර රළු කාරණා සමහර වෙලාවට අපි ග්‍රහණය කරගෙන තියෙනවා. නමුත් අර සියුම් කාරණා අපි හරියට හඳුනාගෙන නැහැ. ඒ හඳුනාගෙන නැති නිසාම තමයි අපි හැම විටම වංචක ධර්ම වලට හසු වෙන්නේ. ඉතින් වර්තමානයේ අපි හුඟක් වෙලාවට එහෙම දකින එක්තරා ලක්ෂණයක් තමයි නෛෂ්ක්‍රම්‍ය ස්වરૂපේ. නෛෂ්ක්‍රම්‍ය වගේ හැම විටම අපේ මනසේ මතුවෙන්න ගන්නවා අර කියන ද්වේෂය. ඒ කියන්නේ දැන් නෛෂ්ක්‍රම්‍යයේදී තියෙන සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වයේ තේරුම් අරගෙන ඒවා එහි ඇල්ම දුරු කරන ගතිය. නමුත් අපේ මනසට සමහර විට ලෝකයේ පිළිබඳව යම් නොසතුටක් නැල්මක්, එතකොට ඉක්මනට මේවා අතහැරලා දාන්නට ඕන, මේවෙන් අයින් වෙන්නට ඕන, විවාහ ජීවිතේ බොහොම කරදරයි, එතනින් නික්මෙන්නට ඕන, ගිහි ජීවිතේ කරදරයි, එතනින් නික්මෙන්නට ඕන, පන්සලේ ජීවිතේ කරදරයි, එතනින් අයින් වෙලා ආරණ්‍යයට යන්න ඕන. මේ වගේ අදහස් සමහර වෙලාවට අපේ මනසේ මතුවෙනවා. දැන් මේ අදහවසත් එක මහත්මයෙක් අපිට කතා කරලා කිව්වේ හාමුදුරනේ කරදරයක් මේ ගිහි ජීවිතේ, ඒ නිසා මට ඔබ වහන්සේ අවසර දෙන්න, ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ටිකක් මට විවේකීව ගුණධර්ම වඩන්න නිදහසේ කියලා. එතකොට දැන් ඒ කතා ඇහුවහම පරිස්සමින් විමසලා බලනකොට පේනවා ඒවාෙහි තියෙන්නේ අර සංස්කාරයන්ගේ නිස්සාරත්වය දැකලා ඒවයින් නික්මෙන ගතිය නෙමෙයි, තමන් කැමති විදිහට දේවල් සිදු නොවන නිසා, තමන් ප්‍රියමනාප විදිහට ඒ අරමුණ තමන්ට ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැති වෙනකොට අපේ මනසින් ඒ අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය, ඒකේ නොයැලෙන ගතිය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා ඉතා සියුම් විදිහට ඇති වෙනකොට අපිට හඳුනා ගන්නට බැරි වෙනවා මේ මතුවෙන්නේ ඇත්තටම ගුණයක්ද දුර්ගුණයක්ද කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ අපි දකිනවා සමහර අය ඒ විදිහට ද්වේෂය නිසා, ගැටීම නිසා ජීවිතේ යම් යම් දේවල් අතහැරලා ගිය අවස්ථා තියෙනවා. හැබැයි එහෙම ගියා වුණත් ඒ අය සාංශාරික වශයෙන් මනස පුහුණු කරලා තිබුණු නිසා, බුදුරජාණන් වහන්සේ වැනි ශාස්ත්‍රවරයෙක්, ගුරුවරයෙක් Tamanට මුණ ගැහුණු නිසා Tamanගේ සාංශාරික ගති මතු කරගෙන නිවැරදි මාර්ගයට යොමු වෙන්නට හැකියාවක් ලැබුණා. ඉතින් අද තියෙන ගැටලුව තමයි අද ඇතම් කෙනෙක් ඒ විදිහට ද්වේෂමූලිකව ගිහිගෙයින් නික්මිලා ගියොත්, එහෙම නැත්නම් දේවල් අතහැරියොත් ඒක සැබෑම නෛෂ්ක්‍රම්‍යයක් හැටියට තමනුත් හිතාගෙන ඉන්නවා, අනිත් අයත් හිතාගෙන ඉන්නවා. ඒ උපදෙස් දෙන ගුරුවරුත් සමහරට ඒකම වර්ණනා කරලා ඒකම ඉහළින් තියලා ඔහු මහා නෛෂ්ක්‍රම්‍යයක් කරපු කෙනෙක් වගේ හඳුන්වා ගන්නවා. එතකොට මේවත් එක්කලා පුද්ගලයා මුලා වෙන්න තියෙන ඉඩකඩ වැඩි, තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා වෙනුවට. ඒ නිසා අපි හැම විටම වෑයම් කරන්නට ඕන. ඒ තමන්ගේ මනසේ මතුවෙන දුර්වලකම හරියට තේරුම් ගන්න. ඒක ගුණයක් වගේ තමන්ට පෙනුණා වුණත් ඇත්තටම මේ තියෙන්නේ ගුණයක්ද කියන එක නැවත නැවත සිතා බලන්නට ඕන. ඒ සඳහා යම් යම් ප්‍රතිවිරුද්ධ අවස්ථා සමග සංසන්දනය කරලා බැලීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් මට ඇත්තටම මේ අත්හැරීම නම් පුහුණු කරන්න ඕන. එතකොට ඇයි මට ඒ තුල යම්කිසි වෙහෙසක් දැනෙන්නේ? එතකොට හැබැයි අත්හැරීම නම් අපිට වෙහෙසක් දැනෙන්න විදිහක් නැහැ. එතකොට යම් අත්හැරීමක් තුළ අපිට වෙහෙසක් දැනෙනවා නම්, එහෙම නැත්නම් ඒ දේ අත්හරින තෙක් අපිට ලොකු බරක් වගේ, පීඩාවක් වගේ දැනෙනවා නම්,
එතන තියෙන්නේ සංස්කාරයන්ගේ නිස්සාරත්වය දැකීමට වඩා වෙනත් යමක් කියන බව අපි හඳුනා ගන්න ඕනේ. එතකොට මෛත්‍රිය පිළිබඳව අපි සිතනවා නම් අපිට අන් අයගේ යහපත අභිවෘද්ධිය කැමති වෙන ගතියක් අපේ මනසේ තියෙනවා, ලොකු මෛත්‍රියක් තියෙනවා වගේ පෙනෙනවා නම් ඒ අපි අපේක්ෂා කරන යහපත සිදු නොවුනොත් අපේ මනසට මොකද වෙන්නේ? අන්න එහෙම විමසලා බලනකොට තමයි ඒ අපේක්ෂා කරන දේ සිද්ධ නොවුනොත් සමහරට අපිට දුකක් ඇති වෙනවා. පසුතැවීමක් ඇති වෙනවා. සිත්ැවුලක් ඇති වෙනවා. එහෙම සිත්ැවුලක් ඇති වෙනවා නම් එතන තිබිලා තියෙන්නේ මෛත්‍රිය නෙමෙයි. එතන තිබිලා තියෙන්නේ බලාපොරොත්තුවක්, අපේක්ෂාවක්, තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවක්, අත්පත් කර ගැනීමක් වැනි හැඟීමක් තමයි එතන තිබිලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ අහිමි වීම තුළ, ඒක සිදු නොවීම තුළ අපේ මනසේ යම්කිසි ගැටුමක් නිර්මාණය වෙන්නේ. අන්න ඒ වගේ යහගුණය පිළිබඳව, දුර්ගුණය පිළිබඳව අපිට මතු පිටින් දැනෙන ස්වરૂපයට එහා ගිය විමර්ශනයක, ප්‍රත්‍යවේක්ෂණයක අපි යෙදෙන්නට ඕන. මොන විදිහේ හේතු ඵල සම්බන්ධයක් ඇතුවද මේ මනෝභාවය ගොඩනැගෙන්නේ කියලා. ඒ නිසා කෝපය, ද්වේෂය කියලා කිව්වහම අපිට ඒකේ බරපතල රළු අවස්ථාව අපි හුඟක් දෙනෙකුට දැනিলা තියෙනවා, අත්දැකලා තියෙනවා. නමුත් එහි සියුම් අවස්ථා අපි එච්චර හඳුනාගෙන නැති නිසා බොහෝ කොට වංචක ධර්ම වලට හසු වෙනවා. ඉතින් එහෙම හසු නොවි නිවැරදිව ඒ දුර්ගුණය හඳුනාගෙන දුරු කරන්නට නම් මූලික වශයෙන් දුර්ගුණ හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි හුඟක් වෙලාවට ධර්ම දේශනා කරනකොට නැවත නැවත සිහිපත් කරන කාරණයක් තමයි දුර්ගුණ හඳුනා ගැනීම සහ දුරු කිරීම. යහගුණ හඳුනා ගැනීම සහ දුරු කිරීම. මේ හඳුනා ගැනීම කියන වචනය අවධාරණය කරන්න හේතුව තමයි හඳුනා නොගත්තු දුර්ගුණයක් අපිට දුරු කරන්නත් බෑ. හඳුනා නොගත්තු යහගුණයක් අපිට දියුණු කරන්නත් බෑ. ඒ නිසා ද්වේෂයේ ප්‍රධාන ලක්ෂණය, මූලික ලක්ෂණය, අනන්‍ය ලක්ෂණය තමයි අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය. අරමුණට විරුද්ධ වෙන ගතිය. ඒ විරෝධතාවය රළු වෙන්නත් පුළුවන්, මෘදු වෙන්නත් පුළුවන්. ඒක අවස්ථාවෝචිතව මනෝභාවයට අනුව, අරමුණට අනුව පහළ වෙන්නට පුළුවන්. කෙසේ හෝ ඒ අරමුණෙහි පවතින ඒ මනෝභාවයේහි පවතින්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන, අරමුණ සමග ඉන්න කැමති නැති ගතියක් නම් එතන ද්වේෂයේ ස්වરૂපයයි ක්‍රියාත්මක වෙන්නේ කියන බව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් මේවා මෙහෙම කිව්වට පමණක් තේරුම් ගන්න බෑ. දීර්ඝ කාලයක් තමන්ගේ මනස අධ්‍යයනය කරන්න ඕන, ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන, භාවනා කරනවායි කියලා අපි මේවා තමයි සිහියෙන්, නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා විශේෂයෙන් අවබෝධ කරගත යුත්තේ. මම හිතනවා ඒ කාරණේ ප්‍රමාණවත් කියලා. තව අවශ්‍ය කාරණා විමසන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ දේශනා පහක් තියෙනවා. පහේදී විස්තර කරනවා දැන් අපි කොහොමද මේ ප්‍රායෝගිකව මේ ද්වේෂය දුරු කරන්න කියලා. එතකොට පළවෙනි දේශනාවේදී ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ උදෙක් මේ ඇතිවෙච්ච මේ සිතිවිල්ල, නැත්තම් මේක සංකල්පයක්, නැත්තම් මේක මගේ හිතේ තියෙන කියලා හිතලා හේතුඵල ධමයට අනුව ඒක හොඳට විමසන්න කියලා. විමසලා ඒ මතුවෙච්ච දුර්ගුණේ Taman තුළ ඇතිවෙච්ච දෙයක් නේද? මේක මේ තවත් එහෙම දිගට පවත්වන්න අවශ්‍ය නැහැ නේද කියලා නුවණින් කල්පනා කරලා දේශි දුරු කර ගැනීම තමයි පළවෙනි දේශනාදී ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ. ඒක උදාහරණයක් ඇටියට ස්වාමීන් වහන්සේ ලස්සන උදාහරණයක් පෙන්නනවා. අර නන්දම්මා කෙනෙකුගේ ලේඩි කෙනෙකුගේ කතන්දරයක්. ලේඩි නන්දම්මගේ ප්‍රශ්නේදී අර ලේඩිය කියලා නන්දම්මට විරුද්ධව කටයුතු කරන්න දොස්තර කෙනෙක්ගේ බෙහෙත් අරන් ඇවිල්ලා නන්දම විනාශ කරන්න කියලා කොහොම හරි එතනදී ඒ සිද්ධි බොහොම සාමකාමීව විසඳෙනවා. එතනදී දෙන්නගේම ආකල්ප වෙනස් වෙන නිසා ද්වේෂය දුරු කරගන්න දෙන්නටම හැකියාවක් ලැබෙනවා. අන්න ඒ වගේ දැන් අපිට ඒ මනෝභාවය වෙනස් කරගන්න පුළුවන්, ඒ වගේ අවස්ථා නොචිතව ක්‍රියා කරන්න පුළුවන් කාරණා ටිකක් අපිට පෙන්වලා දෙන්න පුළුවන් අසංස බොහොම වටිනවා. ඔව්, ඇත්තටම දැන් අපිට ද්වේෂය විතරක් නෙමෙයි ඕනම මානසික ආවේගයක් අපි තුළ ගොඩනැගෙන්නේ
අපි සිතන විදිහත් එක්කලා. ඒකට ලෝකෙ සිද්ධ වෙන දේ තමයි බලපාන්නේ කියලා අපිට බැලෝ බැලමටම මුලින්ම පේන්නේ. අපිට ශෝකය ඇති වෙන්නේ අනිත් කෙනා මරුණු නිසායි, අපිට ආදරය ඇති වෙන්නේ අනිත් කෙනාගේ ඒ ස්නේහවන්ත ස්වභාවය නිසායි, අපිට යමක් පිළිබඳව තෘෂ්ණාවක් ඇලීමක් ඇති වෙන්නේ ඒක ලස්සන නිසායි, හොඳ නිසායි, වටින නිසායි. එතකොට අපිට කෝපයක් ඇති වෙන්නේ අනිත් කෙනා වැරද්දක් කරපු නිසායි. එන්න මේ විදිහට මේ අපේ සියලුම මනෝභාවයන් සම්බන්ධව අපට පොදු මුලාවක් තියෙනවා. අපේ මනසේ ඒක දීර්ඝ කාලයක් තහවුරු වෙච්ච කිදා බැසගත්තු ඉවත් කරන්න පහසු නැති එක්තරා ආකල්පයක් අපි තුල තහවුරු වෙලා තියෙනවා. මේ බාහිර අරමුණ නිසා තමයි අපේ මනසේ මේ අරුබුදය ඇති වෙන්නේ කියන එක. ඉතින් මේ පටලවිල්ල අපි මූලික වශයෙන්ම ලෙහා ගන්නට ඕන ප්‍රශ්නයක් විසඳද්දී. ඒ නිසා තමයි පළවෙනි දේශනාවේදී අපි විශේෂයෙන් පැහැදිලි කරන්නේ හේතු සහ ප්‍රත්‍ය කියන දෙක අපි වෙන් කර ගන්න ඕන ගැටලුවක් නිරාකරණය කිරීමේදී. හේතු කියන්නේ මූල කාරණේ, ප්‍රත්‍ය කියන්නේ ඒකට උපකාර වෙන අවශේෂ කාරණා. එතකොට අපිට ඒ බාහිර අරමුණ ඒකට උපකාර වෙන්නේ නැහැයි කියලා බැහැර කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒකෙත් යම්කිසි සහදායකත්වයක් තියෙනවා. නමුත් ඒක මූල හේතුව නෙමෙයි. ඒක ප්‍රධාන හේතුව නෙමෙයි. ඒ අවශේෂ කාරණයට යම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ අපි මානසික වශයෙන් යම්කිසි වෙනස් ආකාරයකට කල්පනා කළොත් සිතුවොත් පමණයි. එහෙම නැත්නම් අර බාහිර සාධකයේ තිබුණා වුණත් අපේ චින්තනය අපි වෙනස් විදිහට නම් පවත්වන්නේ ඒ බාහිර අරමුණට කල හැකි කිසිම දෙයක් එහි ඇත්තේ නැහැ. ඒ නිසා මෙහි ප්‍රධාන වෙන්නේ බාහිර කාරණේ නොවේ කියන එක අපි මුලින්ම සිතට ගන්නවා. නමුත් දැන් අපේ මානසික දුර්වලකම් වලදී අපි එච්චර සූදානම් නැහැ මේ කාරණේ පිළිගන්න. මානසික ගුණාංග වලදී අපි ඒක අපේ දක්ෂකමක් හැටියට හුවා දක්වන්න කැමතියි. ඒ කියන්නේ මම තමයි බොහොම කරුණාවෙන් කටයුතු කළේ එතනදී මගේ මනසේ හොඳට මෛත්‍රිය ඇති වුණා. මම බොහොම ත්‍යාගශීලීව කටයුතු කළා. මම බොහොම සද්ධාවෙන් කටයුතු කළා. ඒ වගේ අර තමන්ගේ මනසේ පහළ යම් යහපත් මනෝභාවයන් සම්බන්ධව කතා කරනකොට ඒ සම්බන්ධව යම්කිසි තමන්ගේ මৌলিකත්වයක් පවතිනවා වගේ එතනත් ඇත්තටම එහෙම සිතීම වැරදි. මොකද ආත්ම වශයෙන් ගත හැකි මම කියලා සත්‍යය කියලා කෙනෙක් ඇත්තේ නැහැ. නමුත් අර සම්මත වශයෙන් හරි මේ මගේ ඇතුලෙන් මම තමයි මෙහෙම හිතුවේ කියන තැනටවත් අඩුතරමින් කල්පනා කරන්න සූදානම් ඒ අත්පත් කරගැනීමේ කැමැත්තත් එක්කලා යහගුණ සම්බන්ධව කතා කරනවා. නමුත් මේ දුර්ගුණ සම්බන්ධව කතා කරනකොට පුද්ගලිකව අපි සූදානම් නැහැ ඒක මේ මගේ මනසේ දුර්වලකමක් කියලා පිළිගන්න. ඒක මේ බාහිර ප්‍රශ්නයක්. ඒක අනුන් නිසා වෙච්ච දෙයක්. අනුන් තමයි ඒකට වග කියන්න නැත්තේ. එතකොට ඒකට මගේ කිසි වගකීමක් නැහැ. මට ඒකට කරන්න දෙයක් නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. අන්න ඒ විදිහට හැම විටම මේ දුර්වලකම් සම්බන්ධව අපි හැමතිස්සෙම ගැලවිලා ඒ ප්‍රශ්නේ නිකන් ලෝකෙට පටවන්න අපි හැම විටම උත්සාහවත් වෙනවා. ඉතින් මෙන්න මේ චින්තනයේ තියෙන මේ දෝෂය, මේ අඩුව නිසා අපට හැබෑවට හේතුව සහ ප්‍රත්‍ය වෙන් කරගන්න බැරි වෙනවා. එතකොට අර නොයදගත් කාරණයකට තමයි අපි වැඩි අගයක් දීලා, වැඩි බරක් දීලා ඒක තමයි ප්‍රධාන හේතුව හැටියට අපි දකින්නේ. එතකොට එහෙම දකින්න පටන් ගත්තාම අපට ප්‍රධාන හේතුව වැහිලා යනවා. ප්‍රධාන හේතුව පේන්නේ නැතු වෙනවා. එතකොට අපි වෙනස් කරන්න උත්සාහ කරන්නේම අර බාහිර හේතුව. ඒ සඳහා අපි එතනදී පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ දේශනාව එතනදී ඉස්මතු කරලා දක්වන්නේ තථාගතයන් වහන්සේ දක්වන ඉතාම වටිනා ගාථාවක් ඒ සම්බන්ධව යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රුහති. එතකොට ගහක මුදුන් මුල සහිත ගහක මුදුන් මුලයි අවශේෂ මුල් ටික ඒ ටික හොඳට ශක්තිමත්ව පොළවේ පිහිටලා තියෙනවා. හැබැයි ඒ ටික පිටට පේන්නේ නැහැ. මතු පිටට පේන්නේ නැහැ. මතු පිටට පේන්නේ කඳයි අතුපතර විහිදිලා කොළ අතු පතර විහිදිලා පවතින ස්වභාවය තමයි ගහ හැටියට පේන්නේ. එතකොට අපිට
මේ ගහෙන් කරදරයි මේකෙන් ආලෝකයේ ආවරණය වෙනවා වදල ගතියක් ඇති වෙලා තියෙනවා කියලා බලනකොටම අපිට අර ගහේ අතු ටික තමයි කොළ ටික තමයි පැහැදිලිව අපේ අවධානය යොමු වෙන්නේ. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙම හිතන එකේ වැරද්දක් අපිට එකවරම කියන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මේ ගහේ කොළ ටික අතු ටික අයින් කළා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විසඳෙන්නේ නැත්තේ ඒ අතු සහ කොළ වර්ධනය කරන මූල පද්ධතිය තාම එහෙම ශක්තිමත්ව ඉතිරි වෙලා තියෙන නිසා. ඉතින් අන්න ඒ වගේ අපි ප්‍රශ්නයක් දිහා බලනකොට අපි ගැටලුවක් දිහා බලනකොට අපි යම්කිසි ගැටලුවක් ආකරණය කරන්න උත්සාහ කරනකොට අපි හුඟක් වෙලාවට අර ගහ පිළිබඳව දැක්කා වගේ ඒකේ යට වෙලා තියෙන මුදුන් මුල සහිත මුල් පද්ධතිය අපි දකින්නේ නැහැ. අපි දකින්නේ එක්වරම අර බාහිරට විහිදිලා තියෙන අතුපතර සහ කොළ ටික. ඉතින් ඒ නිසා අපට හැඟෙනවා ඒක අයින් කළාම ප්‍රශ්නේ විසඳෙනවා. ඉතින් ඒ වැරදි දැක්ම තියෙන තාක්කල් අපි නැවත නැවත වෙහෙසෙනවා යම් යම් සංස්කරණයන් කරන්න. හැබැයි අවශ්‍ය තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඉතින් ද්වේෂය දුරු කිරීම සම්බන්ධවත් ආවේග පාලනය කිරීම සම්බන්ධවත් අපට ওই ප්‍රශ්නේ හැම විටම සිද්ධ වෙනවා. අපි හිතන්නේම අනිත් කෙනාගේ වැරද්ද නිසා තමයි මෙහෙම වෙන්නේ. අනිත් අය මේවා වැරදි විදිහට කරන නිසා, වැරදි විදිහට කියන නිසා, එයාගේ අවතුම් පැවතුම් හොඳ නැති නිසා, ඒ නිසායි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම ද්වේෂයේදී උත්සාහ කරන්නේ අනුන් හදන්න. අනිත් කෙනා නිවැරදි කරන්න. අනිත් කෙනා කෙලින් හිටවන්න. අනිත් කෙනාගේ වරද වෙනස් කරන්න. එතකොට තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එහෙමමයි අපට පේන්නේ. ඒතර එහෙම දකින්න තාක්කල් අපි හැබෑවට හේතුව ඵලය නිවැරදිව දැකලා නැහැ, හේතු ප්‍රත්‍ය වෙන් කරගෙන නැහැ. ඉතින් මේ පටලැවිල්ල තියෙන තාක්කල් අපි මුළු ජීවිත කාලෙම මුළු සසර ගමනේම ද්වේෂය දුරු කරන්න උත්සාහ කළත්, ආවේග පාලනය කරන්න උත්සාහ කළත් ඒක සිදු වෙන දෙයක් නෙමෙයි. ඒ తాවකාලිකව අපිට යට කරගන්න පුළුවන්. මොකද අනිත් අය කෑ ගහන්න නැතුව ඉන්නකොට අනිත් අය වැරදි කරන්නේ නැතුව ඉන්න තාක්කල් අපේ කෝපය ඇවිස්සෙන්නේ නැහැ. එතකොට එතන තියෙන්නේ සමත ක්‍රමය. අර රොන් මඩ සහිත බඳුන කලතන්නේ නැතුව තියෙන තාක්කල් වතුර පැහැදිලිව තියෙනවා. ඒ වගේ අපේ මනසේ දුර්ගුණ එහෙමම තියෙනවා. හැබැයි කවුරුත් ඒක හොලවන්නේ නැහැ. ඒක හොලවන්නේ නැති වෙනකොට දැන් ඔක්කොම ප්‍රශ්න ටික විසඳිලා වගේ අපට පේනවා. ඉතින් අද හුඟක් දෙනාගේ භාවනාවත් ඒ වගේ තමයි. ඒ මනසේ තියෙන දුර්වලකම් ඇවිස්සෙන්නේ නැතුව තියෙන තාක්කල් ඒගොල්ලෝ හිතනවා දැන් අපි ගොඩක් හොඳයි, ගොඩක් දියුණුවයි, ගොඩක් වර්ධනය වෙලා තියෙන්නේ. හැබැයි අදාළ සාධකයක් ඇවිල්ලා මේ මූලික මනෝභාවයන් අවදි වෙනකොට තමයි Tamanට වැටහෙන්නේ නෑ මේ ප්‍රශ්නේ තාම තියෙනවා කියලා. හැබැයි ඒක Tamanගේ මනසේ තිබිච්ච දුර්වලකම මේ අවදි වුණා කියලා දකින්න සූදානම් නැහැ. මම මෙච්චර කල් බොහෝම හිත හදාගෙන හිටියා. මේ මිනිස්සු ඇවිල්ලා මගේ හිත අවුල් කළානේ කියලා තමයි ඒකත් තේරුම් ගන්න. එහෙම නැත්නම් මම මෙච්චර කාලයක් හොඳට මෙත් වඩාගෙන හිටියා. මේ අසත්පුරුෂය ඇවිල්ලා මගේ මෛත්‍රියට බාධා කළා. මගේ හිත දූෂ්‍ය කළා. මගේ කෝපය අවුස්සුවා. එහෙම තමයි දකින්නේ. ඉතින් අන්න ඒ විදිහට හැමතිස්සෙම මේ අපේ මානසික දුර්වලකම් වලට බාහිර අරමුණු තමයි ප්‍රධාන හේතුව කියලා මේ වැරදි දෘෂ්ටිය තියෙන තාක්කල් අපට දුර්ගුණ දුරු කරන්න බෑ. ඒ නිසා තමයි ඒ ධර්ම දේශනා මාලාවේ පළවෙනි දේශනාවේදී අපි නැවත නැවත අවධාරණය කරන්නේ කෝපය, ද්වේෂය හෝ අවශේෂ ඕනෑම ආවේගයක් දුරු කරන්න නම් අපි පළමුවෙන් තේරුම් ගන්නට ඕන, පිළිගන්නට ඕන අර මෙතෙක් කාලයක් අපේ මනසේ කිඳා බැසගෙන තියෙන වැරදි දෘෂ්ටිය, වැරදි ආකල්පය, වැරදි චින්තනය, වැරදි දැක්ම අපි වෙනස් කරලා නිර්වෘල් නිවැරදි හේතුඵල දැක්මක් ඇති කරගන්නට ඕන. ඇත්තටම මේ ද්වේෂය, කෝපය හටගන්නේ කවර මූලයකින්ද කියලා. ඉතින් මේ මූලය තමයි අපේ චින්තනය, අපි සිතන විදිහ. ඒක හරියට හඳුනාගත්තොත්, ඒක හරියට ග්‍රහණය කරගත්තොත් විතරයි අපිට ටික ටික හරි උත්සාහයක් ගන්න පුළුවන්. දැන් ඕක තේරුම් ගත්ත පමණින් අපිට ප්‍රශ්නේ ඔක්කොම විසඳෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් ওই ධර්මදේශනාව අප විසින් සිද්ධ කළාය කියලා අපේ මනසේ කිසිම කාරණයකින් කෝපය හටගන්න නැතුව තියෙන්නේ නැහැ. කාරණේ අනුන්ට කියා දුන්නා වුණාට, ඒ කාරණේ අපි දැනගෙන තිබුණා වුණාට, අනිත් අයට පැහැදිලි කරලා දෙන්න සමත් වුණාට යම් කරුණක් පැමිණෙනකොට තවමත් අපේ මනසේ කෝපය මතුවෙනවා.
ඒ මතුවෙන්නේ කුමක් නිසාද? කාරණා දැනගත්තු පමණට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒවා දීර්ඝ කාලයක් පුහුණු කරන්න ඕන. නැවත නැවත ප්‍රගුණ කරන්න. ඉතින් මේ ප්‍රගුණ කිරීමට අපට කාලයක් ගත වෙනවා. හැබැයි එහෙම ප්‍රගුණ කරන්නට නම් අපට මූලික දැක්මක් තියෙන්න ඕන. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් ඒක තේරුම් ගත්තොත් තමයි අපට පොඩ හරි ඒවා වෙනස් කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පළවෙනි දේශනාවේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ මේ පටලැවිල්ල ලියා ගන්න. මේ වැරදි වැටහීම නිවැරදි කරන්න. ඒ කියන්නේ අපේ මනසේ ආවේග මතුවෙන්නේ බාහිර අරමුණු නිසා, අනිත්‍ය නිසායි කියන මේ වැරදි දෘෂ්ටිය වෙනුවට, ඒ කියන්නේ හේතුව වෙනුවට ප්‍රත්‍ය දකින වැරද්ද. හේතුව කියලා ප්‍රත්‍ය වරද්දලා වටහා ගන්න. ඒ නිසා ප්‍රත්‍ය යනු බාහිර කාරණයක්, හේතුව යනු මූල කාරණයයි. ඒ මූල හේතුව මතුවෙන්නේ Taman තුලිනුයි. ඒ නිසා මේ ආවේගකාරී බව සමනය කිරීම ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමන්ගේ මනස සම්බන්ධ ප්‍රශ්නයක් කියන එක හරියට ඒත්තු ගන්න තරමට තමයි අඩුතරමින් ඒ කාර්ය පටන් ගන්නවත් පුළුවන් වෙන්නේ. එහෙම නැති කෙනෙකුට ඒක පටන් ගන්නවත් අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒත් මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. තව ගැටලු තියෙනවා විමසන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ හිත රිදෙනවයි කියලා දැනෙන්නෙත් ඒක ද්වේෂය සම්බන්ධවද? ඒ කියන්නේ මට තේරෙන්නේ මොකක් හරි වෙලා ඉතින් මගේ හිත රිදිලා. හැබැයි මුල ඒක ද්වේෂයක්ද? හිත රිදෙනවා කියලා අපි අදහස් කරන්නේ අර ශෝකය, පසුතැවීම, භීතිය, කෝපය, දුක, සංතාපය, එපා වීම, අප්‍රසාදය, කලකිරීම, අප්‍රියාව ඔය කියන සියල්ලක්ම ද්වේෂයේ එක් ස්වરૂපයක්. එහි තවත් එක් ස්වરૂපයක් තමයි හිත රිදුනා කියලා කියන්නේ. එතකොට හිත රිදුනා කියලා කියන්නේ අර විදිහට සිදුණු සිද්ධිය. එහෙම නැත්නම් ඒ අරමුණ මගේ සිතට එච්චර ප්‍රිය නැහැ. ඒකට මම කැමති නැහැ. එතකොට මගේ හිතට අමාරුවක් දැනෙන්න ගන්නවා, පීඩාවක් දැනෙන්න ගන්නවා. එතකොට ඒ දැනෙන පීඩාව මොකක්ද කියලා අපට පැහැදිලි නැති වෙනකොට තමයි අපි කියන්නේ මගේ හිත රිදුනා කියලා. එතකොට රිදුනා කියන්නේ තරහ වෙන්නත් පුළුවන්, භීතිය වෙන්නත් පුළුවන්, ලැජ්ජාව වෙන්න පුළුවන්. දැන් සමහරලාට ලැජ්ජාවටත් අපි හිත රිදුනා කියලා කියනවා. අනිත් කෙනා කියපු කාරණේ මට ලැජ්ජාව කියලා. එතකොට ලැජ්ජාව කියලා කියන්නේ ලෝකේ මේ ද්වේෂයම තමයි. හැබැයි ලැජ්ජාව කියලා කියන්නේ ගුණය. ලැජ්ජා බය කියලා ගුණ ධර්ම දෙකක් තියෙනවා. ලැජ්ජා බය කියලා කියන්නේ වැරදි කරන්නට, පව්කම් කරන්නට ලැජ්ජා වෙන ගතිය සහ බිය වෙන ගතිය. කියන්නේ පව්කම් කරන්නට ඉදිරිපත් වෙන්නේ නැති ගතිය, හැකිලෙන ගතිය, ලැජ්ජාව. පව්කම් කරන්න, වැරදි කරන්න තැති ගන්න ගතිය, පසුබාන ගතිය. ඒක තමයි භීතිය කියන්නේ. ඒ දෙක ಗುಣධර්ම දෙක. නමුත් වර්තමාන සමාජයේ බහුලව අපි ලැජ්ජාව කියලා හඳුන්වන්නේ සියුම් ද්වේෂයමයි. ඒ කියන්නේ මම අකමැති දෙයක් අනිත් කෙනා මතු කරනවා. මා සම්බන්ධව හෙලි නොකළ යුතු දෙයක් අනිත් කෙනා හෙලි කරනවා. මා සම්බන්ධව නොකිය යුතු කතාවක් කියනවා. මට සැලකිය යුතු නැහැ ඒ විදිහට කියලා මම අනුමත නොකරන විදිහකට මට සලකනවා. එතකොට ඒකට මම කැමති නැහැ. එතකොට එතනදී අපිට එක්තරා හීනමානයක් සමග මනසේ ගැටීමක් ඇති වෙනවා. ඒ ඇති වෙන හීනමානයේ මුසු ගැටීම අපි වර්තමානයේ හඳුනා ගන්නවා ලැජ්ජාවයි කියලා. එතකොට එතන තියෙන්නේ තනිකරම ද්වේෂය. ඒ ද්වේෂය නිසා තමයි ලැජ්ජාවටපත් වුණු පුද්ගලයා අනිත් කෙනාට රිද්දන්නට ඉදිරිපත් වෙන්නේ ගොඩක් වෙලාවට. අනිත් කෙනාගෙන් පරිගන්නට ඉදිරිපත් වෙන්නේ. Tamanට යම් කෙනෙක් ලැජ්ජාවක් ඇති කළා නම් ඒ පුද්ගලයාගෙන් පරිගන්නට ඉදිරිපත් වෙන්නේ ඒ මූලික ද්වේෂය නිසා. එතන හුඟක් දෙනා මගේ හිත රිදුනා කියලා කියන්නේ ඔන්න ඔය කියන විදිහේ
ලැජ්ජාවක්. ඒ කියන්නේ පොඩි හීනමානයක් එක්කලා අනිත් අය අතරේ තමන්ගේ පෞරුෂයට ලොකු පහරක් වැදුනා වගේ. එහෙම නැත්නම් තමන්ට මදි පුංචිකමක් සිද්ධ වුණා වගේ ගතියක් තමන්ට ඇති වෙනවා. සමස්තයක් හැටියට ගත්තහම ඒ ඇති වෙච්ච තත්වයට මම එච්චර කැමති නැහැ. ඒතකොට ඒ අකමැත්තෙන් මනස හැකිලෙනවා. ඒ හැකිලෙන ගතියත් එක්කලා අපට අපහසුාවක්, වේදනාවක්, පීඩාවක් දැනෙනවා. එතකොට පොදුවේ ඒ විදිහට හිත නරක් වුණා, හිත රිදුණා කියලා අපි හඳුන්වනවා ඒ බඳු අවස්ථා. ඊට අමතරව අර ශෝකය, දුක, භීතිය, තරහ, නොමනාපය, අකමැත්ත, අප්‍රසාදය ඔය හැම එකක්ම හඳුනා ගන්නට නොහැකි තැන්වලදී හිත රිදුණා, හිත නරක් වුණා කියලා පොදුවේ ව්‍යවහාර කරන්න පුළුවන්. ඒ නිසා හිත රිදෙනවා කියන හැම තැනම පවතින්නේම ප්‍රධාන වශයෙන් ද්වේෂයයි. තව ගැටලු තියෙනවා අහන්න. මම හිතන්නේ දැන් ඒ කාරණේ හරි වටිනවා. දැන් ඔය ඒ ඉතුමිය ඇහුවේ බොහොම ප්‍රායෝගික කාරණයක්. ඒතර අන්න ඒ වගේ තැන්වලදී තමයි අපිට අපේ මනෝභාවයන් හොඳට විවරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි දහම් පොතපතේ තියෙන කාරණා වලට සීමා වෙන්නේ නැතිව ප්‍රායෝගිකව අපිට ඒවා දැනෙන්නේ කොහොමද? අන්න ඒ බඳු තැන් අපි වැඩිපුර විවරණය කරගන්න තරමට තමයි අපිට අපේ මනස පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. තව අපේ හැමදෙරේ අවසරයි. අපේ හැමදෙරේ මට මේ දේශීය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මට අහන්න පුළුවන්ද? පුළුවන්. අපේ හැමදෙරේ දැන් අපිට දැන් මේ වගේ දේශ සහගත අරමුණු සමහර වෙලාවට දැන් අපි දන්නවා මේක අපිට එහෙම දැන් මේ දේ නුසුසුයි මේ අරමුණු එනවා අපි ඒක අපි ස්වභාවිකයි ඒක අපි අතාරින්න ඕනේ කියන එක ඒකත් එක්ක ගැටෙන්නේ නැති වෙන්න ඕනේ කියන එක අපිට අවබෝධය තියෙනවා. දැන් අපි සමහර වෙලාවට අර හාමුදුරුවෝ ඉස්සෙල්ලාම මුලින් මේ ධර්ම දේශනාවේ ප්‍රකාශ කළා වගේ අපි අකමැති දේවල් වෙනකොට සමහර වෙලාවට අපිට ඒක පාරටම දේශය උපදින්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි මොකක් හරි උදාහරණයක් විදිහට ගෙදර දොරේ වැඩ කරනකොට අපි මොකක් හරි ඉගෙනීම් කටයුත්තක් හරි වෙන මොකක් හරි වැඩ කරනවා ළමයා මාත් එක්ක වෙන මොකක් හරි කරමු කියලා ළමයා ඇවිල්ලා යෝජනාවක් එවලට කරොත් ඒ හිතන් ඉන්නකොට සමහර වෙලාවට එකපාරට පොඩි දේශ සහගත මේකක් ඇවිල්ලා ළමයට බයින්න පුළුවන්. ඒතර තව කවුරු හරි කෙනෙක් ආවොත් එකපාරටම નિરાයාසයෙන් වෙන්න පුළුවන්. හැබැයි ඒ බැනීමත් සමගම අපිට අවබෝධ වෙනවා අපේ හිත ඒකට රියැක්ට් කරපු විදිය, ඒකට කටයුතු කරපු විදිය වැරදි කියලා. එතකොට මේ වගේ එකපාරටම අපි අතින් ඒ කියන්නේ අපිට ඒ තියෙන අවබෝධය නැති නිසා අපි ඒක අපිට ඒ කියන්නේ අපිට ඒ අරමුණත් එක්ක ගැටීම ඒ වෙලාවට අපිට නොහැකි වූ නිසා ඇතිවන විපාක තත්ත්වය මොන ආකාරයෙන්ද වෙන්නේ. හැබැයි ඒ ෂණයකින් අපි තේරුම් ගන්නවා ඒක අපිට වුණා කියලා. නමුත් ඒක කොහොමද ඒකේ විපාක තත්ත්වය අපි තේරුම් ගන්න අපේ හැමදෙරේ. දැන් ඇත්තටම වැදගත් වෙන්නේ ඔය தත්ත්වය අවබෝධ කර ගැනීමයි. ඒකේ විපාකය ගැන සෙවීමට වඩා විපාකය ගැන දැනගත්තට කමක් නැහැ. නමුත් විපාකය ගැන දැනගත්තයි කියලා දැන් අපිට සිද්ධ වෙච්ච දේ නවත්තන්න බැහැනේ. ඔන්න ඔය පුහුණුව තමයි අපට අවශ්‍ය වෙන්නේ. කියන්නේ දැන් අපේ කටින් වැරදි වචනයක් පිට වෙච්ච ගමන් අපි ඒකට වැරදි විදිහට ප්‍රතිචාර දක්වපු ගමන් මගේ අතින් සිද්ධ වුණේ වැරද්දක් කියන එක අපිට ඊට පස්සේ හරි සිහිපත් වෙනවා නම් ඒක ලොකු සංවර්ධනයක්. එතකොට ඔය தත්ත්වේ අපි දැන් ටික ටික ඔය පරතරය අඩු කරන්න ඕනේ. කියන්නේ දැන් ඉස්සල්ලා අපිට එහෙම තරහ ගිහින් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමයි ඒ තරහත් සංසිඳුණාට පස්සේ තමයි අපිට දැනෙන්න ගන්නේ මම වැරද්දක් නේද කළේ කියලා. හැබැයි කාලයක් මේ දහම් කරුණු අධ්‍යයනය කරමින් පරිශීලනය කරමින් මේවා ගැන සාකච්ඡා කරමින් සිත පුහුණු කරන්න උත්සාහ කරනකොට අපිට තරහ සංසිඳෙන්න ඉස්සෙල්ලා තරහ තියෙද්දිම ඒ අතරෙම අපිට දැනෙන්න ගන්නවා මේ ඉන්න තත්ත්වය එච්චර හොඳ නැහැ. මේ මම දැන් ඉන්න මානසික තත්ත්වය හොඳ මානසිකත්වයක් නෙමෙයි.
මේ මම සිටිය යුතු ප්‍රകൃතිය නෙමෙයි මේ ඉන්නේ. එතකොට ඒවා අපිට දැනෙන්න ගන්නවා. ඉතින් ඒ දැනෙන්න ගන්නවා කියලා කියන්නේ දැන් අපිට ටික ටික පෙරට වඩා කලින් සිහිය උපදින්න පටන් ගන්න තියෙනවා. එතකොට ඒ වැටහීමත් එක්ක අපිට පොඩි පසුතැවීමකුත් එනවා. හැබැයි මේ පසුතැවීම තුළ අපි අර මුලින් අවස්ථාවල කතා කළා වගේ ඒ පසුතැවීමත් එක්ක දිගට අපි එල්බගෙන යන එක අවශ්‍ය නැහැ. අපි තේරුම් ගන්න නැත්නම් මට වැරදුනා මම වැරදි විදිහට ප්‍රතිචාර දැක්වුවා හැබැයි මේක සකසන්න ඕන මේ ප්‍රශ්නේ විසඳන්න ඕන කියන තැනට අපි කොහොම හරි එන්න ඕන. එතකොට දැන් අර අපි කෝප වුණු එකේ විපාකය කියලා කියන්නේ අපි කෝප වෙලා තව කෙනෙකුට අනර්ථයක් කළා නම් ඒක සසරේ අපට අනර්ථය පිණිස හේතු වෙන්න පුළුවන්. හැබැයි අපේ කෝපෙන් අපි ලොකු අනතුරක් ලෝකෙට කළේ නැත්තම් කාට හරි බැන වැදිච්ච එක, චිත්ත පීඩාවක් ඇති කරපු එක වගේ නම් කළේ, එහි කර්ම විපාකයේ හැටියට අපට සසර ගමනේ යම් සිත් ඇවුල් ඇති වෙන්න, හිත නරක වෙන්න එය හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ද්වේෂය නැවත මතුවීම අපට සාංශාරික වශයෙන් අපේ සිතෙහි කෝපය මතුවෙන්න ඇබ්බැහියක් හැටියට යම්කිසි බලපෑමක් වාසනා ගුණයක් හැටියට අපේ මනසට ඇබ්බැහි වෙනවා. ඒතකොට ප්‍රධාන වශයෙන් අපිට දෙපැත්තකින් හානි වෙනවා. එකක් තමයි වාසනා ගුණයක් හැටියට සිතට ඒ දුර්වලකම ඇබ්බැහි වීම. අනිත් එක තමයි ඒ ද්වේෂයෙන් කරපු ප්‍රතිචාරයත් එක්ක ලෝකෙට යම් හානියක් වුණා නම් ඒ හා සමාන දුක් විපාකයක් අපට සසර ලැබෙන එක. නමුත් දැන් මේ වෙච්ච දේ පිළිබඳව අපි තැවුණයි කියලා හිතුවයි කියලා අපිට දැන් ඒක ආපහු අදින්න පහසු නැහැ. දැන් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒක පාදක කොටගෙන ඒක කමටහනක් කොටගෙන නැවත එසේ නොවෙන්නට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැඩි චිත්තාදිෂ්ඨානයෙන් ක්‍රියාත්මක වීමයි. ඉතින් ඒ සඳහා පස්සේ වෙලාවකට කල් තියන්නේ නැතිව අපිට පුළුවන් නම් ඒ වෙලාවෙම ඉක්මනට ක්‍රියාත්මක වෙන්න. ඒක ලේසි නැහැ. එහෙම ක්‍රියාත්මක වෙලා බලන්න ඕන කොච්චර අමාරුද එතනට හිත සකස් කරගන්න කියලා. හරියටම දැන් තමන්ට දැනෙනවා තමන් අතින් වැරද්දක් සිද්ධ වුණා කිව්ව වචනේ හොඳ නැහැ. ඒකෙන් අනිත් කෙනාගේ සිත රිදුනා. ඇත්තටම එයාගේ වැරද්දක් නැහැ. මට මේ තරහ ගියේ මේ මම එක්තරා රාමුවක් හදාගෙන හිටියා. ඒ රාමුව ඇතුළෙම වැඩ කරන්න ඕන කියලා මම හිතනවා. ඒතකොට ඒ රාමුවෙන් පිට කවුරු හරි දෙයක් කියනකොට මට ඒකෙන් ගැටීමක් ඇති වෙනවා. එතකොට එයාගේ වැරද්ද නෙමෙයි අර මම රාමුවක් හදාගෙන අච්චුවක් හදාගෙන ඒක ඇතුලේ ඉන්න උත්සාහ කරපු නිසායි මට ඒ කම්පණය දැනුනේ. ඒක අරයාගේ වැරද්දක් නෙමෙයි. නමුත් දැන් කෑ ගහලා බැනලා දොස් කියලා එහෙම වුණාට පස්සේ තමයි දැන් අපිට මේක වැටහෙන්නේ. ඒ වැටහුණාට පස්සේ ඒ වෙලාවෙම අපි උත්සාහ කරලා බලන්නට ඕන මට පුළුවන් ද නිහතමානීව මට වැරදුනා කියන බව අනෙක් කෙනා ඉදිරියේදී පිළිගන්න. දැන් ඒක හැබැයි පරිස්සමින් අපි කරන්න ඕන. මොකද අපි ලෝකයේ තුල ජීවත් වෙනකොට අපිට ලෝක සම්මුති තියෙනවානේ. ඒ ලෝක සම්මුතිය අතර අපිට දරුවාට නම් ඒ වැරද්ද සිද්ධ වුණේ අනේ පුතේ මට සමා වෙන්න කියලා අම්මා හරි තාත්තා හරි දරුවාගෙන් සමාව ගන්න ගියොත් එහෙම ආයේ දරුවට උපදේශයක් දෙන්න බැරි වෙනවා. එතකොට ඒ දරුවා ඒ තාත්තා කියන දේ අම්මා කියන දේ ආයෙ පිළිගන්නේ නැතු යනවා. එතකොට ගුරුවරයා අතින් ශිෂ්‍යයාට නම් වරද සිද්ධ වුණේ මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා මට සමා වෙන්න කියන්න ගියොත් එහෙම ආයෙ ශිෂ්‍යයාට උපදෙස් දෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනිත් අයගේ මානසික තත්ත්වයක් අපි තේරුම් අරගෙන ඕන අපේ හිත සකස් කරගන්න කටයුතු කරන්න. ඉතින් ඒ නිසා බිරිඳ සැමියා වගේ අවස්ථාවක තමන්ට පුළුවන් කිසි ගැටලුවක් නැතුව සමා වෙන්න මට වැරදුනා එහෙම කියලා ඒගොල්ලන්ට හිතයිශී ස්වරූපයෙන් ඒවා අඟවන්න පුළුවන්. අපි හිතමු ශිෂ්‍යයෙකුට, දරුවෙකුට, සේවකයෙකුට එබඳු තැනක වරදක් සිද්ධ වුණොත් අපි උත්සාහ කරන්න ඕන ඒ අනිත් කෙනාගේ සිත්ඇවුල දුරු කරන්න ඒ தত্ত্বය නැවත යථා තත්ත්වයට පත් කරන්න මට මොකක්ද කරන්න පුළුවන් කියලා යම්කිසි උපායක් යොදන්න. ඉතින් එතනදී තමයි අපිට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. දැන් මම හිතන්නේ ඔය දේශනා මාලාවේ එක තැනක අපි අපේ අත්දැකීමක් පැහැදිලි කරලා තිනවා පොඩි හාමුදුරුවෝ සම්බන්ධ පොඩි හාමුදුරුවෝ කියලා කිව්වට අපිට පස්සේ උන්වහන්සේලා පැවිදි වුණේ අපේ ශිෂ්‍යෝ හැටියට කටයුතු කරන්. නමුත් වයසින් අපටත් වඩා පොඩ්ඩක් වැඩි. එතකොට දිනක් උන්වහන්සේ අපි පන්සලේ හාමුදුරු සියලු දෙනාම දානකට වැඩම කරපු අවස්ථාවේ දාන වන්දන අතරේ අර ස්වාමීන් වහන්සේට සෙන් ප්‍රතිශා හැදිලා තන උන්වහන්සේ කොච්චර හරි අර නහය ගලාගෙන එන ෆොටු ටික ඉහළට අදිනවා පොඩි ළමයි වගේ. එතකොට මේ සුරුස් ගාලා නිතර ෆොටු ටික ඉහළට
අදිනවා මේ දානේ වන්දන අතරතුර. එතකොට දැන් ඕක ඇහෙනකොටම මට කල්පනා වුණා මම කුරුණෑගල භාවනා ස්ථානික භාවනා කරන කාලේ ඒ විදිහට දන් වළඳන අවස්ථාවේ එකවරක් එහෙම මේ හොටු ඉහළට ඇද්දයි කියලා ඒ ගුරු හාමුදුරුවෝ මට සෑහෙන්න දොස් කියලා ඔබ වහන්සේලා මොනවද ඔබ වහන්සේලාගේ හැදිච්ච ගම ඕකද සංවරය බුදුහාමුදුරුවෝ සේකියා දේශනා කරලා තියෙන්නේ මොකටද මේ දානේ වන්දන තැන හොටු අදින සිරිතක් තියනවාද එච්චරවත් හැදිච්ච ගමක් නැතුව කොහොමද මහානකම් කරන්නේ මේ විදිහට සෑහෙන්න මට දොස් කිව්වා. ඉතින් එදා හරි මට ඒ වෙලාවේ මගේ හිත රිදුනා ලැජ්ජාවක් ඇති වුණා හිත නරක් වුණා තරහක් ඔක්කොම ටික සිද්ධ වුණා. හැබැයි ඒ සිදුවීම නිසා මගේ ජීවිත කාලේ නැවත කිසි දවසක කොච්චර මම සෙන් ප්‍රතිශාව හැදිලා හිටියා වුණා දානේ වළඳන තැනක අනිත් අය ඉන්න තැනක සුරුසුරුස් ගාලා හොටු ඉහළට අදින් නැති වෙන්න මම වග බලා ගන්නවා. මොකද ඒ හැම මොහොතකම මේ ගුරුවරයා මට තර්ජනාත්මක එහෙම නැත්නම් රළු විදිහට මට දීපු ඒ උපදේශය මට සිහිපත් වෙනවා. ඉතින් මට එදා ඕක සිහි වුණා. සිහි වුණාට පස්සේ ඉතින් ඇත්තටම අපේ ගුරුවරු ඒ වෙලාවට යමක් කියා දෙනකොට සිත් රිදීමක් අමනාපයක් ඇති වෙන්නේ පස්සේනේ අපිට ඒ වටිනාකම් තේරෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඒ වෙලාවේ එක කියපු ස්වරූපයෙන් මගේ හිත රිදුණා වුණාට පසුව මට වැටහුණා ඒකෙන් මට ලොකු ලාභයක් නේද සිද්ධ වුණේ කියන එක. මොකද හැම විටම ඒ කාරණේ මට සිහිපත් වීමෙන් මම ඒ වරදින් වැළකුණා. ඉතින් දැන් අරහාමුදුරු අර විදිහට හොටු ඉහළට අදිනකොට මට මතක් වුණා දැන් අපේ ගුරුවරු අපට නිග්‍රහ කරලා දොස් කියලා අවඥා කරලා අපේ වැරද්ද පෙන්නලා දීපු නිසා තමයි අද අපි බඳු අඩුපාඩු සකස් කරගෙන සීලාචාර විදිහට අනිත් අය ඉදිරියේ ප්‍රසාදනීය විදිහට ජීවත් වෙන්න අපට පුළුවන් වෙලා තියෙනවා. ඒතර ගුරුවරයෙකුගේ වගකීමක් තමයි ශිෂ්‍යයෙකුට ඒ විදිහට වරද පෙන්නලා දෙන්නේ. ඉතින් මේ හාමුදුරුවරුත් අපේ ශිෂ්‍යයෝ හැටියට කටයුතු කරන්නේ උන්වහන්සේලාට මේක කියා දෙන්න ඕන කියන අදහසක් මට ආවා. හැබැයි ওই කාලවක අනු වෙනකොට මම හරිය පරිස්සම් වෙනවා මගේ මනසට දැනෙන දේ ගැන එහෙම මට දැනෙන්නේ මට දරා ගන්න බැරුවද එහෙම නැත්නම් ඇත්තටම කරුණා මෛත්‍රියෙන්ද මට එහෙම කියන්න හිතෙන්නේ කියලා. ඉතින් එදා මම ඔය ගැනත් හිතලා බැලුවා. දැන් මේ මට අමාරු වෙලාද මම මේ දගලන්නේ. උන්වහන්සේ හොටු අදිනකොට මට දානේ වළඳන්න බැරිද? මට එකෙන් අප්‍රියාවක් එනවා. ඉතින් එහෙම හිතලා බැලුවාන් පස්සේ මට තේරෙනවා උන්වහන්සේ ඉතින් හොටු ඇද්දා නෙමෙයි හොටු හූරලා දැම්මත් මට ප්‍රශ්නයක් නැහැ. මට දානේ වළඳන්න කිසි ගැටලුවකුත් නැහැ. එහෙමනම් දැන් මේක මගේ මනසේ ගස්ඨනයක් නෙමෙයි. මේ ශිෂ්‍යයෝ නිසා උන්වහන්සේලාට කරුණා මෛත්‍රියෙන් මේක කියා දෙන්න ඕන කියන පැහැදිලි අදහසක් තමයි මතුනේ කියන එක ඒ වෙලෙ මම හොඳටම පිරිසිදු කරගත්තා. දැන් ඒක පිරිසිදු කරගෙන දානේ වළඳලා ආපහු එනකොට පන්සලේ වාහනේමයි ගියේ. එතකොට පන්සලේ හාමුදුරු ටිකම විතරයි හිටියේ. පිට කෙනෙක් හැටියට හිටියේ වාහනේ රියදුරු මහත්තයා විතරයි. ඉතින් ඒ දරුවත් පුංචි කාලේ ඉඳලා පන්සල ඇසුරු කරපු හාමුදුරු අඳුරන දන්න කෙනෙක්. ඒ නිසා ඒ දරුවටත් අමුත්තක් නැහැ. ඒ නිසා මම කල්පනා කළා වාහනේ ආපහු එද්දිම මේ කතාව කියන්න ඕන කියලා. මොකද දැන් උන්වහන්සේට මේක මට පුද්ගලිකව කියන්න පුළුවන්. හැබැයි අනිත් හාමුදුරුවන්ටත් සෙන්ප්‍රතිශාව හැදෙනවනේ. උන්වහන්සේලා අතිමුත් මේ අඩුපාඩුව වෙන්න පුළුවන්නේ. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ වුණත් එක භික්ෂුන් වහන්සේ නමකගෙන් වරදක් වුණාන් පස්සේ සියලු භික්ෂුන් වහන්සේලා කැඳවලා තමයි විනය ප්‍රඥප්ති පනවන්නේ කාටත් ඒක අදාළ වෙන විදිහට. ඒ වගේ අපටත් කල්පනා වුණා දැන් උන්වහන්සේ අතින් විතරක් නෙමෙයි අනිත් අය අතිනුත් ඒ අඩුපාඩුව වෙන්න පුළුවන්. හැමෝටම මේ කාරණය ටිකක් පැහැදිලි කරලා දෙන්න ඕන කියලා. ඉතින් එහෙම හිතලා අර වාහනේ එද්දිම මම ඉදිරිපස අසුනක වාඩි වෙලා හිටියා. උන්වහන්සේ පිටිපස අසුනක වාඩි වෙලා හිටියා. මම පසුපසට හැරිලා මම කිව්වා මේ දානේ වළඳනකොට නම් සද්දෙට හොටු හූරන එක එච්චර හොඳ නැහැ. ඒ වෙලාවට මොකක් හරි ලේන්සුවක් හරි මේ එහෙම නැත්නම් ටිෂු පේපර් එකක් හරි තියාගෙන හිමින් සැරේ හොටු ටික පිහදා ගන්න ඕන කියලා මම කිව්වා. ඉතින් එහෙම කියනකොටම අර හාමුදුරුවෝ හොඳටම තරහ වෙලා උන්වහන්සේ කිව්වා මේ හෙම්බිරිස්සාව හැදිච්ච කෙනානේ ඒකේ අමාරුව දන්නේ කියලා කිව්වා. පස්සේ මම ඉතින් එහෙම උත්තරයක් අපේක්ෂා කළේම නැහැ. ඒ නිසා මම ටිකක් වික්ෂිප්ත වුණා ඒ දීපු උත්තරේ. ඊට පස්සේ මම කිව්වා ඉතින් හෙම්බිරිස්සාව කාටත් හැදෙනවා අපටත් හෙම්බිරිස්සාව හැදිලා තියෙනවානේ ඒ නිසානේ කියන්නේ කියලා මම කිව්වා. එතකොට ඒකටත් උන්වහන්සේ ඒකට තව එකක් කිව්වා.
එතකොට මමත් එකක් කිව්වා. දැන් මට දැනෙන්න ගත්තා දැන් අර මුලින් තිබිච්ච කරුණාවවත් මෛත්‍රියවත් නෙමෙයි දැන් මගේ මනසේ මතුවෙන්නේ. දැන් එක්තරා නොරුස්සන ආවේගශීලී ගතියක් එන්නේ. දැන් මේ අනිත් අය ඉදිරියේ මගේ තත්ත්ව රැකගන්න, මගේ ආත්ම ගෞරවය රැකගන්න, මගේ අභිමානය රැකගන්න තමයි දැන් මම මේ උත්තර දෙන්න උත්සාහ කරන්නේ. දැන් අනිත් කෙනාට පීඩා කරන්න, අනිත් කෙනා හෙම්බත් කරන්න, අනිත් කෙනා මට්ටු කරන්න, එයා පරාද කරන්න, මගේ බහට අවනත කරන්න. දැන් අන්න ඒ විදිහේ මානසිකත්වයක් තමයි දැන් මගේ තුල මතුවෙමින් එන්නේ. දැන් අර ශිෂ්‍යයෙක් උපදෙස් දෙන්න ඕනය, හදා ගන්න ඕනය, කරුණාව මේ මොකක්වත් දැන් නැති වෙලා ගිහිල්ලා දැන් වෙනින් තත්යකට මනස පරිවර්තනය වීගෙන එනවා. ඊට පස්සේ මම කල්පනා කළා දැන් මේ කතාව දිගින් දිගට ගියොත් එහෙම ඒක එච්චර හොඳ නැහැ කියලා මම නිහඬ වුණා. දැන් නිහඬ වුණාට දැන් අර ඉස්සල්ලා අර මහත්මිය සිහිපත් කළා වගේ දැන් මගේ හිත රිදුණා හොඳටම. ඒ මොකද දැන් මට ඇති වෙච්ච ලැජ්ජාව, ඒ කියන්නේ දැන් අනිත් හාමුදුරු ඉදිරියේ මම මෙහෙම කිව්වන් පස්සේ උන්වහන්සේ මට එහෙම අභියෝගාත්මකව කතා කරයි කියලා මම හිතුවෙත් නෑ, අනිත් අය හිතුවෙත් නෑ. අනිත් අයත් මූණෙන් මූණ බලාගත්තා. එතකොට දැන් මේ ඇති වෙච්ච වාතාවරණයත් එක්කලා මම මොකුත් කතා කරන්නේ නැතුව නිශ්ශබ්දව, නමුත් මගේ ඇතුලේ මනස ඇතුලේ නැවත දැන් මේක රැව් පිළිරැව් දෙනවා. දැන් මගේ මනසේ නිතරම යෝජනා එන්නෙම අරහාමුදුරන්ට ප්‍රතිවිරුද්ධව. දැන් උන්වහන්සේට ඊට පස්සේ මම උපදෙස් දෙන්න යන්නේ, මම ඊට පස්සේ මොකක්වත් කියන්න යන්නේ. මම වහන කරගත්තු කෙනෙකුත් නෙමෙයි, අනුන්ගේ ශිෂ්‍යයින්ට අපි නිකන් උපදෙස් දෙන්න ගියන් පස්සේ අහක තියෙන ඒවට අපි ඇගිලි ගහන්න ගියාම සිද්ධ වෙන ප්‍රශ්නේ තමයි මටත් හොඳ පාඩම මේක. ඊට පස්සේ නම් ආයේ මොකක්වත් මං කියන්නේ නැහැ. ඕන දෙයක් කරගත්තුනේ. හොටු හූරන්න බැරි නම් මොනවා කරගත්තත් මට කමක් නැහැ. ලැජ්ජාවටපත් වෙන්නේ අපි නෙමෙයිනේ. ඒගොල්ලෝ දැන් මෙහෙම කෙලවරක් නැතුව තොර තෝංචියක් නැතුව මනසින් එනවා එක එක જાති ප්‍රතිවිරුද්ධ ආකාර. දැන් මෙහෙම කල්පනා වෙනකොට ඔහොම කල්පනා කරමින්ම පන්සලට ආවා. ඇවිදින් මම ඇඳේ ඇලවෙලා මම කල්පනා කළා මොකද්ද මෙතන වෙච්ච ප්‍රශ්නේ. ඇත්තටම මං හරීම පරිස්සමෙන් දැන් උන්වහන්සේට නිඳා කරන්න මම එහෙම කිව්වත් නෙමෙයි. ඒ වගේම මට මේක දරා ගන්න බැරුව ඔරොත්තු දී ගන්න බැරුව මම මෙහෙම උන්වහන්සේ හදන්න ගියත් නෙමෙයි. හොඳට හිතලා හොඳට කල්පනා කරලා බොහොම කරුණා මෛත්‍රියෙන් මම උන්වහන්සේට මේ දීපු උපදේශේ වැරදුනේ මොකක් නිසාද කියලා මම කල්පනා කළා. එතකොට ඔහොම කල්පනා කරනකොට මට දැනෙන්න ගත්තා ඇත්තටම මගේ අතින්මයි වරද සිද්ධ වුනේ. මොකද්ද මගේ අතින් වරද කියලා කියන්නේ? උන්වහන්සේගේ දෝෂය සියලු දෙනා ඉදිරියේ කතා කරපෙකින් උන්වහන්සේට ලැජ්ජාවක් ඇති වුණා. අපි අර මුලින් කතා කළා වගේ ලැජ්ජාව කියන හැබැයි ගුණය නෙමෙයි, තමන් අකමැති දෙයක්, තමන්ගේ දුර්වලකමක් අන් අය ඉදිරියේ හෙළි කිරීමෙන් තමන්ගේ මනසේ සියුම් ද්වේෂයක් හටගන්නවා. එතකොට ඒ හෙලිකලේ ගුරුවරයාද අම්මද තාත්තද බුදුහාමුදුරුවෝද කියන කතාවක් නෑ. හෙලි කරපු කෙනා නිසායි මට මේ පීඩාව ඇති වුනේ. එතකොට ඒ හෙලි කරපු කෙනාට ප්‍රතිවිරෝධයක් තමන්ගේ මනසේ මතුවෙනවා. එතකොට අර හාමුදුරන්ට සිද්ධ වුනේ ඒකයි. ඉතින් දැන් මේක තේරුම් ගත්තට පස්සේ මට දැනෙන්න ගත්තා ඇත්තටම මගේ අතින් නේද වරද සිද්ධ වුනේ. දැන් මගේ අතින් වරද සිද්ධ වුණා කියලා දැනුණා වුණත් ආයෙ මට හිතෙනවා නමුත් උපදේශයක් දුන්නාන් පස්සේ කොහොමද කටයුතු කරන්න ඊට පස්සේ උපදෙස් දෙන්න ඕනේ නිහඬව ඉන්නවා කියලා. දැන් මට හිතෙන්නෙම නැවත අරහා මුදුරවන්ට කතා කරන්න නැතුව උපදෙස් දෙන්න නැතුව පැත්තකට වෙලා ඉන්නමයි මගේ මනස යෝජනා කරන්නේ. නමුත් ආපහු මම කල්පනා කරලා නැවත හිත සකස් කරගත්තා නෑ එහෙම කිරීම සුදුසු නෑ. මොකද එහෙම කරන්න ගියොත් උන්වහන්සේගෙන් මට ලබා ගන්න කිසි දෙයක් නෑ. ජීවිත කාලෙම උන්වහන්සේත් එක්ක මම කතා නොකර හිටියයි කියලා මට අහිමි වෙන දෙයක්වත් නෑ. හිමි වෙන දෙයක්වත් නෑ. නමුත් ඒකෙන් ලොකු අනර්ථයක් සිද්ධ වෙනවා. මම උන්වහන්සේත් එක්ක කතා නොකර ඉන්න පටන් ගත්ත ගමන් මට හිතවත් පිරිසක් මගේ පැත්තට හැරෙනවා. උන්වහන්සේටත් හිතවත් පිරිසක් උන්වහන්සේගේ පැත්තට හැරෙනවා. එතකොට කිසිම පදනමක් නැතුව පන්සලේ ඉන්න පිරිස සහ දායක පිරිස කණ්ඩායම් දෙකකට බෙදෙනවා. ඒතර කණ්ඩායම් දෙකට බෙදෙන්න මඟ පාදන්නේ මම නම් මම කරන්නේ ලොකු අපරාධයක්. ඒ නිසා මේ අපරාධය මාතින් සිදු නොවිය යුතුයි කියලා මම කල්පනා කළා මං හිතුවා මේ එහෙමනම් මම උන්වහන්සේත් එක්ක කතා කරන්න. නමුත් කතා කරන්න ඕන කියලා හිතනකොට නිකන් මගේ කොඳුයට පෙළ ගැලවිලා හැලෙන්නා වගේ කකුල් පන නැති වෙනවා වගේ තමයි මට දැනෙන්නේ. මොකද දැන් අච්චර සියලු දෙනා ඉදිරියේ ලැජ්ජා කරපු කෙනා ඉස්සරහට ගිහිල්ලා
මම කොහොමද කතා කරන්නේ? එතකොට නිකන් මාව මට නැති වෙනවා වගේ. අන්න ඒ තැන්වලදී තමයි අපේ මමත්වය කොච්චර බරපතලද, අපි මමත්වයෙන් කොච්චර ආරූඪ කරගෙනද ඉන්නේ කියන එක අපට හොඳටම දැනෙන්නේ. දැන් ඇත්තටම නිකන් මාව විනාශ වෙනවා වගේ, නිකන් කකුල් පණ නැති වෙනවා වගේ, ඒ වගේ ගතියක් මම ගිහින් උන්වහන්සේත් එක්ක කතා කරන්න ඕන කියලා හිතනකොට මෙච්චර ලොකු කම්පනයක් මනසට දැනෙන්න ගන්නවා. නමුත් අවසානයේ මම තීරණය කළා මේ වැරද්ද හදන්න ඕන, මගේ අතින් මේ වරද සිද්ධ වුණේ. ඒ නිසා මේක යථා තත්ත්වයටපත් කරන්න ඕන. හැබැයි යථා තත්ත්වයටපත් කරන්න ඕන කියලා හිතුවට දැන් මට ගිහිල්ලා උන්වහන්සේට කියන්න බෑ මට සමා වෙන්න කියලා. මොකද එහෙම කිව්වොත් නැවත කවදාවත් උන්වහන්සේලාට ආපහු උපදේශයක් දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම බොහොම උපායශීලීව ඒ ගැටලුව निराකරණය කළා. උන්වහන්සේගේ කුටිය පැත්තේ උන්වහන්සේ අනිත් හාමුදුරුවොත් එක්කලා කතා බහ කර ඉන්නකොට මම ඒ කිට්ටුවට ගිහිල්ලා උන්වහන්සේගේ නම කියලා මම කිව්වා මේ මට පාලි වචනයක් බලා ගන්න ඕන. මට පාලි ශබ්දකෝෂය දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මගේ ළඟත් පාලි ශබ්දකෝෂයක් තියෙනවා. නමුත් උන්වහන්සේ කතාවට සම්බන්ධ කරගන්න ඕන නිසා මම එහෙම ගිහින් කිව්වා. කිව්වා වුණාට උන්වහන්සේ ඇහුන්නේ නැහැ වගේ සද්ද නැතුව අර කතාව දිගට කරගෙන ගියා. මගේ කතාවට මොනම ප්‍රතිචාරයක් වම ඒ කියන්නේ යන්තමටවත් මා දිහා හැරිලවත් බැලුවේ නැහැ. ඒ දැන් අර හිතේ වැඩ කරන තරහ නිසා. ඊට පස්සේ මම කොහොම හරි මගේ හිත පාලනය කරගෙන මම නැවත වතාවක් බොහොම නිකන් බැගෑපත් ලීලාවෙන් උන්වහන්සේගේ නම කියලා මට දැම්ම දෙන්න පුළුවන් ද ශබ්දකෝෂේ මට මේ පාලි වචනයක් හොයාගන්න ඕනේ කියලා මම උන්වහන්සේගේ කාමරේ දොර ළඟටම ගියා. දොර ළඟට යනකොට උන්වහන්සේ ඉක්මනට දුවගෙන ඇවිල්ලා එන ශබ්දකෝෂේ ගෙනල්ලා දෑතින්ම මගේ අතට දුන්නා. දැන් ඔච්චරයි. මගේ අතින් වැරද්දක් වුණා කියන්න ගියෙත් නෑ. සමා වෙන්න කියන්න ගියෙත් මොකක්වත් කියන්න ගියේ නෑ. ඔතනින් ඉවරයි. ඊට පස්සේ එදාම හවස අපිට පිරිත් සජ්ජායනයකට සෙත් පිරිත් දේශනාවකට යන්න තිබුණා ආයතනයක. ඉතින් උන්වහන්සේ මමයි තවත් ස්වාමීන් වහන්සේලා කීප නමකුයි වාහනේ ගොඩ වෙලා ගියේ. ගිහිල්ලා වාහනේ බහැපු ගමන් උන්වහන්සේ මගේ ළඟට ඇවිල්ලා බොහොම යටහත්ව කිව්වා මේ මට ටිකක් හිම්බිරිස්සාව වැඩි නිසා කිමිසුම් යන්න ආවා, හොටු වැක්කිරෙන්න ආවා. නමුත් මම බොහොම අමාරුවෙන් පාලනය කරගෙන හොටු සූරන්න නැතුව සද්ද කරන්නේ නැතුව මම බොහොම අමාරුවෙන් පාලනය කරගෙන ආවයි කියලා කිව්වා. දැන් ඒ වචන ටික තුල ඔක්කොම ಜಾති ටික තියෙනවා. ඒ මොකද ඔබ වහන්සේගේ උපදේශය මම පිළිගත්තා. මම ඊට පස්සේ එහෙම කරන්නේ මේ දැම්ම ඉඳන්ම මම ඔබ වහන්සේ කිව්ව විදිහට සැකසෙනවා කියන ඔක්කොම ටික ඒ වචන ටික තුල තිබුණා. එතකොට ඒ පරිවර්තනය සිද්ධ වුණේ කොහොමද? දැන් අර මහන්සේට සිද්ධ වෙච්ච සිද්ධිය නිසා නොමනාපයෙන් ඉන්නකොට මම ගිහිල්ලා කතා කරද්දී උන්වහන්සේ පළවෙනි වතාව නොසලකා හිටියා. ඒතර දෙවෙනි වතාවත් මම නැවත බොහොම යටහත්ව කතා කරනකොට උන්වහන්සේට දැනුණා මේ හාමුදුරුවෝ මට නිකන් නිඳා කරන්න, අපවාද කරන්න, ලැජ්ජා කරන්න කියපු කතාවක් නෙමෙයි මේක. කරුණා මෛත්‍රී ඉතින් උන්වහන්සේලා ඒවා හිතේ තියාගන්න නැතුව නිදහස්ව නැවත මෙහෙම කතා කරනකොට මම මෙහෙම ඉන්න එක සුදුසු නැහැ කියලා. ඉතින් ওই වගේ ලොකු පරිවර්තනයක් මනස තුළ ඇති කරන්න පුළුවන් අපිට පොඩි ප්‍රතිචාරයක් තුළ. ඒ වගේම තමයි අපි ආවේගශීලීව කෝපයෙන් යුක්තව අපි දක්වන ප්‍රතිචාරයක් තුළ ලොකු ගස්ඨන ලොකු විනාශයන් සිද්ධ වෙන්න පුළුවන්. සමහරට විවාහ සංස්ථාවක් නම් දික්කසාද වෙන තැනට මග හැදෙන්නට පුළුවන්. දරුවෙක් නම් ඒ දරුවා අම්මා තාත්තා සමග නැවත මිත්‍රශීලී නොවන මට්ටමට ගැටෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ හානි සිද්ධ වෙන්නට පුළුවන් ආවේගකාරී බවත් එක්කලා. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕන. අපි අතින් වරදක් සිද්ධ වුණා කියලා දැනුණාම ඒක ඉක්මනට යථා තත්ත්වයටපත් කරන්න. එහෙම නොවුනොත් ඒක දිගින් දිගට ගියොත් ඒවට තව අරලු බුළු එකතු වෙනවා. දැන් අරහාමුදුරුවොත් එක්කලා මම එක සතියක් කතා නොකර හිටියා නම් එහෙම ආය අපි දෙන්නට පෑහෙන්න බැරි මට්ටමට අනිත් අය ඒකට එකතු වෙනවා. දැන් අර බුදුරජාණන් වහන්සේගේ සමේ පැහැදිලි කරන්නේ අර භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් වැසිකිළියේ ඉතුරු කරපු වතුර භාජනේ වතුර ටිකක් ඉතුරු කළා කියන එකට දබර කරගත්තා. එතකොට මේක මහා ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒතර ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා දෙපිරිස. එතකොට ධර්මදර භික්ෂුන් වහන්සේ වැසිකිළියට ගිහිල්ලා උන්වහන්සේ වතුර ටිකක් ඉතුරු කරලා පායන කාලේ නිසා වතුර අඩු නිසා මේ වතුර ටික කාට හරි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නිසා. නමුත් විනයදර භික්ෂුන් වහන්සේ දැක්කේ ඒක විනය විරෝධී කාරණයක් හැටියට. ඒ තමන් පාවිච්චි කරපු භාජනේ හිස් කරලා පිරිසිදු කරලා තියලා ඉන්නේ නැතුව ඒකේ වතුර ඉතුරු කරලා.
මේ පොඩි දෙයක්. ඉතින් නමුත් දැන් උන්වහන්සේලා දෙනම මේ සම්බන්ධව සාකච්ඡා කරනකොට ඔය දෙපිරිසටම පක්ෂපාතී අය ඔය දෙපැත්තට එකතු වෙනවා. හැමතිස්සෙම එහෙමයි. ගියක් ඇතුලේ වුණත් එහෙමයි, ආයතනයක, සමාජයක, පන්සලක කොතන වුණත් අදහස් දෙකක් මතුවෙච්ච රටක ඕන තැනක අදහස් දෙකක් මතුවෙච්ච ගමන් ඔය දෙපැත්තටම පක්ෂව කතා කරන අය එකතු වෙනවා. ඊට පස්සේ අර මූලික දෙන්නා සමගි වෙන්න ලෑස්ති වුණා වුණත් සමගි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද අර අනිත් අයට එතකොට යන්නේ නමන් නැති වෙනවා. ඒගොල්ලන්ට එල්ලෙන්න තැනක් නැති වෙනවා. දැන් ওই රටවල් ගැටුම් නැති කරගත්තාම පස්සේ ඒ අදාළ රටවල් දෙක සමගි වෙන්න හැදුවා වුණාට අනිත් රටවල් සමගි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැත්නම් මොකද ඒගොල්ලන්ගේ යැපීම නැති වෙනවා. ඒතකොට ඒගොල්ලෝ අසරණ වෙනවා. ඒගොල්ලන් ගත්ත පිළ කඩා වැටුණාන් පස්සේ ඒගොල්ලන්ට එල්ලෙන්න තැනක් නැති වෙනවා. ඉතින් ඔය දේ අපේ මනස ඇතුළෙත් වෙනවා, සමස්ත සමාජය තුලත් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා යම්කිසි ප්‍රතිවිරෝධ ගෂ්ඨනයක් මතුවෙච්ච සැනින්ම අපි උත්සාහ කරන්න ඕන හැකිතා කල් නොයවා ඉක්මනින්ම ඒක සමතේකටපත් කරගන්න. එහෙම වුණොත් විතරයි අපිට අර ලොකු paludd ඇති නොවි වළක්වන්න පුළුවන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අන්තිමට ඒ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලාට දෙපිරිසටම ගිහිල්ලා උපදෙස් දෙනවා. උපදෙස් දෙනකොට එක හාමුදුරනමක් විනය පොතේම තියෙනවා. උන්වහන්සේ කියනවා ඔබ වහන්සේ පැත්තකට වෙන්න. අපි මේක බලා ගන්න. මේ ප්‍රශ්නෙට මැදිහත් වීමෙන් අපට වාසි තියෙනවා. ඒ නිසා අපි මේක අතාරින්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේ මේකට අත දාන්න එපා. ඔබ වහන්සේ පැත්තකටලා ඉන්න අපි මේක බලා ගන්න. එහෙම කියනවා බුදුහාමුදුරුවෝ. එතකොට දැන් එතනදී බුදුහාමුදුරුවෝද ගුරුවරයාද අනිත් කෙනෙක්ද කියන කතාවක් නැහැ. පුද්ගලයා ද්වේෂ සහගතව පක්ෂග්‍රාහීව බැඳුනන් පස්සේ ඒ ලොකු අරුබුදයක් නිර්මාණය කරගෙන දිගින් දිගට ඒවා පවත්වාගෙන යනවා. ඉතින් ඒ නිසා යම් අවස්ථාවක අපට දැනෙනවා නම් ඇත්තටම මගේ අතින් වරදක් වුණා කියලා මම වැරදි විදිහේ ප්‍රතිචාරයකුයි දැක්ුවේ මම ආවේගකාරීවයි එතන කතා කළේ ක්‍රියා කළේ කියලා එතනදී සමාවක් ගත හැකි තැනක් නම් සමාවක් ගන්න ඕන. සමාවක් ගන්නට සුදුසු නැති තැනක් නම් ඒ ප්‍රශ්නේ දුරදිග යන්නේ නැති වෙන්න ඒක සමනය කරන්න ඒක ලෙහන්න යම්කිසි උපායශීලී වැඩපිළිවෙලක් අපි යොදන්න ඕන. එහෙම නැති වුණොත් ඒවා එච්චර වැදගත් දේවල් නොවේ වගේ පෙනුනට ඒ පොඩි අංකොන් එකතු නැන් පස්සේ අන්තිමට ලෙහන්න බැරි තරමට මහා බරපතල අර්බුදයක් නිර්මාණය වෙනවා. ඉතින් ද්වේෂය, කෝපය මේ විදිහට මහා අනර්ථකර කාරණයක් නිසා අපි විශේෂයෙන් ප්‍රායෝගික ජීවිතේ වගේම සැලකිලිමත් වෙන්න ඕන. එතකොට අපි අතින් වෙච්ච දේ නිසා ඇතිවෙන අකුසල කර්ම විපාකයේ ගැන තරම් පසුතැවිලා තේරුමක් නැහැ. ඒවා යට කරගන්නට අපි වෙනත් කුසල් වලින් අපි උත්සාහ කරන්න ඕන. ඒ සාංශාරික කර්ම විපාකයට වඩා ඒ සිද්ධිය නිසා මේ ජීවිතයේ සිද්ධ වෙන විපාකයේ ගැනයි අපි බලන්න නැත්තේ. ඒ தත්ත්වය අවම කරගන්නයි අපි උත්සාහවත් විය යුතුයි. මම හිතනවා ප්‍රමාණවත් කියලා තව අවශ්‍ය ප්‍රශ්න අහන්න. අපේ හැමෝටම ගොඩක් හොඳ වැටහීමක් ඇති වෙනවා. ගොඩක් පිං අපේ හැමෝටම ඒ උදාහරණ දුන්නාට ඒ උදාහරණය තුල මම හිතන්නේ හැම කාරණයක්ම අඩංගුයි කියලා මට දැනුණා. ඒ කියන්නේ අපේ ජීවිතේට සෑහෙන සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔබ වහන්සේගේ නිහතමානීත්වයට මම ගොඩාක් ගරු කරනවා අපේ හැමෝටම. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ සමහර මිනිස්සු ඉන්නවා දැන් ගොඩක්ම රස්සාව කරන තැන්වල වගේ. දැන් මේ මිනිස්සුන්ට ස්වාමීන් වහන්සේ කොච්චර හොඳින් කිව්වත් ඒ වැඩේ සිද්ධ වෙන්නෙම නැහැ. කොච්චර කරුණා මෛත්‍රියෙන් කිව්වත් වෙන්නෙම නැහැ. නමුත් රළු ස්වභාවයෙන් බැනලා වගේ කිව්වොත් ගොඩක් වෙලාවට ඒ වැඩේ වෙනවා. ඒ අවස්ථා දෙකේදීම ඒ කෙනා කැමැත්තෙන් වැඩේ කරන්නේ නැහැ. නමුත් රළු ස්වභාවයෙන් කියන වෙලාවෙදී වැඩේ වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ අවස්ථාවක අපි එහෙම කරන එකේ යම්කිසි අකුසලයක් තියෙනවද? නෑ ඇත්තටම දැන් අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි දැන් හරකට කතා කරන්න නැත්තේ උගේ භාෂාවෙන්නේ අලියට කතා කරන්න නැතු උගේ භාෂාවෙන් සුනකයට කතා කරන්න ඕන උගේ භාෂාවෙන් අන්න ඒ වගේ මිනිස්සු අතරත් අපිට මුදු විදිහට කතා කරලා වැඩ කරන්න පුළුවන් අය ඉන්නවා සමහරුන්ට කොච්චර මුදු විදිහට කතා කළත් ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ එතකොට ඒගොල්ලන්ට රළු විදිහට කතා කරන්න සිද්ධ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ඇතැම් අවස්ථාවල ඔය ප්‍රශ්නෙම විමසනවා. කවුද බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා තථාගතයන් වහන්සේ හැම විටම රළු මේ මුදු වචනම විතරක්ද කතා කරන්නේ.
එතකොට බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරන උපමාවකින් ඒ තමන්ගේ අතේ හිටපු කුඩා දරුවා යම් කැට කැබලිත්තක් ගිලලා ඒක හිර කරගත්තොත් ඒක මුදු විදිහට අයින් කරන්න බැරි නම් ඔබ මොකද කරන්නේ? එතකොට ඔහු කියනවා ඔළුව හිර කරගෙන කට අයාගෙන ලේ පෙර පෙර හරි ඒක ඇදලා දානවා. අන්න ඒ වගේ තමයි මමත් අන් අයගේ යහපත වෙනුවෙන් මුදු විදිහට කියලා පුළුවන් නම් එහෙම කරනවා. එහෙනම් බැරි නම් රළු විදිහින් කතා කරනවා. ඊළඟට කේසී කියන අශ්ව දමනය කරන තැනැත්තා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ පුරුෂ ධම්මසාරති මම අශ්ව ධම්මසාරති ඔබ වහන්සේ කොහොමද පුරුෂව දමනය කරන්නේ? එතනදී බුදුහාමුදුරුවෝ අහනවා ඔබ කොහොමද අශ්ව දමනය කරන්නේ? ඊපස්සේ ඔහු කියනවා මම ක්‍රම 3කට දමනය කරනවා. එකක් තමයි මුදු විදිහට, අනිත් ක්‍රමය තමයි රළු විදිහට, අනිත් ක්‍රමය තමයි රළුවෙන් සහ මුදුවෙන් කියන ක්‍රම දෙක මිශ්‍ර කරලා. ඔය ක්‍රම 3ට තමයි මම අශ්ව දමනය කරන්නේ. ඊපස්සේ බුදුහාමුදුරුවෝ අහනවා එහෙම ඔය ක්‍රම 3ෙන්ම බැරි වුණොත් මොකද කරන්නේ? එතකොට මරලා දානවා. මොකද ඒ අශ්වය අපේ પરම්පරාවට කැලලක් කියලා ඒ අය මරලා දානවා. පස්සේ කේසී අහනවා ඔබ වහන්සේ කොහොමද පුරුෂව දමනය කරන්නේ? පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මමත් ඔය ක්‍රම 3ට තමයි දමනය කරන්නේ. මෘදු විදිහට දමනය කරනවා, රළු විදිහට දමනය කරනවා. සමහර අය මෘදු සහ රළු කියන දෙවිදිහටම දමනය කරනවා. ඊට පස්සේ කේසී අහනවා තථාගතයන් වහන්සේ කොහොමද මෘදු විදිහට දමනය කරන්නේ? එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කුසලයේ මේකයි, යහපත මේකයි, කුසලයේහි වටිනාකම මේකයි, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ වැදගත්කම මේකයි කියලා එහෙම කියා දුන්නාම සමහර කෙනෙක් ඒවා පිළිපැදලා ධර්මෙහි යෙදෙනවා. ඒ මෘදු විදිහෙන් දමනය කිරීම. එහෙම කරන්න බැරි අයට අකුසලයේ මේකයි, ඒක මෙච්චර හානිදායකයි, මේකෙන් අපාගත වෙනවා, මේකෙන් අනර්ථයක් සිද්ධ වෙනවා, මෝඝ පුරුෂයා කියලා එහෙම නිඳා කරලා, නිග්‍රහ කරලා, ලැජ්ජා කරලා, කුලය ගැන අදගෙන කතා කරනවා නම් කුලයෙන් මෙහෙම්බත් කරලා, එහෙම නැත්නම් પરම්පරාව ගැන කතා කරනවා නම් પરම්පරාව තුලම අසරණ කරලා, අන්න ඒ විදිහට අනිත් කෙනාව හොඳටම හෙම්බත් කරලා, ඒ තනත්තගේ මානය බිඳලා ඔහුව දියපත් කරලා තැති ගන්නවලා අකුසලයට බයවද්දලා එහෙම කරලා සමහර කෙනෙක්ව සංවර කරනවා. ඒ මොකද එතනත්තට අර මුදු විදිහට දේවල් කිව්වට ඒකෙන් එතනත්ත සැකසෙන්නේ නැති නිසා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ රළු විදිහට හික්මවන ක්‍රමය. ඊළඟට තව සමහරුන්ට කලින් කලට මුදු විදිහටත් රළු විදිහටත් කියන ওই දෙවිදිහටම කරුණු කියන්නට වෙනවා. ඊට පස්සේ කේසී අහනවා ඔය ක්‍රම 3ටම කරන්න බැරි වුණොත් මොකද කරන්නේ? එතකොට බුදුහාර දේශනා කරනවා එහෙම වුණොත් මරලා දානවා. එතකොට කේසී අහනවා තථාගතයන් වහන්සේට ප්‍රාණඝාතය අකැපයි නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ ප්‍රාණින් ඝාතනය කරන්නේ නැහැ. හැබැයි යම්කිසි පුද්ගලයෙක් මුදු විදිහට দমনය කරන්නත් බැරි නම්, රළු විදිහට দমনය කරන්නත් බැරි නම්, මුදු සහ රළු කියන ක්‍රම දෙකෙන්ම দমনය කරන්න බැරි නම් ඒ තැනැත්තා හික්මවිය නොහැකි කෙනෙක් හැටියට තීරණය කරලා අත්හැර දානවා. තථාගතයන් වහන්සේ යමෙක් අත්හැර දානවාද ඒක මරණයටත් වඩා දරුණු ගැටලුවක් ඒ තැනැත්තාට. මොකද මැරුවොත් පුද්ගලයෙකුට එක භවයයි අහිමි වෙන්නේ. මේ පුද්ගලයා නොහික්මිය හැකි කෙනෙක් කියලා අතහැරලා දැම්මොත් ඒ තැනැත්තාගේ මුළු සසර ගමනම පිහිටක් නැති, රැකවරණයක් නැති තැනටපත් වෙනවා. ඒ නිසා ආර්ය විනයෙහි උපදෙස් නොදී අතහැර දැමීම යනු මරා දැමීමක් හා සමානයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට දැන් අපට බුදුහාමුදුරුවෝ කටයුතු කරපු විදිහට අපට ක්‍රියා කරන්න ශක්තිය නැහැ. නමුත් අපි මේ මගනේ අනුගමනය කරන්නේ. ඒ නිසා අපි මෙතනදී තේරුම් ගන්න ඕන කාරණේ තමයි යම්කිසි අයට අපට මොදු විදිහෙන් කතා කරලා වැඩ කටයුතු කරන්න පුළුවන්. හැබැයි එක් පුද්ගලයෙකුගේ නොහික්මනකම, දඩබ්බරකම, අසංවර බව, ඒ වගේම නැහැදිච්චකම නිසා වැඩි දෙනෙකුට හානි සිද්ධ වෙනවා නම්, අනතුරක් සිද්ධ වෙනවා නම්, ආයතනයේ වැඩ කටයුතු කඩාකප්පල් වෙනවා නම්, එහි වගකීම පරිපාලනය තමන් සතුව නම් තියෙන්නේ. තමන්ට පාලකයා හැටියට, ප්‍රධානියා හැටියට ඉදිරිපත් වෙන්න වෙනවා. අර සමස්තයට සිද්ධ වෙන අනර්ථය වළක්වලා අර තැනත්තා නිවැරදි මගට ගන්න. ඉතින් එතනදී ඔහුට මුදු විදිහෙන් කතා කරලා තේරෙන්නේ නැත්නම් රළු විදිහෙන් කතා කරන්න එතනදී සිද්ධ වෙනවා. හැබැයි එතනදී අපි පරිස්සම් වෙන්න ඕන දේ තමයි අනිකාට රළු විදිහෙන් කතා කරන්න ගිහිල්ලා අපි කුලප්පු වෙනවා නම් එතනයි වැරද්ද.
දැන් අපිට ඔන්න ඔතන තමයි පාලනය කරගත නොහැකි තැන. අනිත් කෙනාට රළු විදිහෙන් කතා කරන්න යනකොට අපි ඇතුළතින් ආවේගකාරී වෙලා තමයි කතා කරන්නේ. ඒකයි හොඳ නැත්තේ. අනිත් කෙනා වරදින් මුදවා ගන්න, අනිත් කෙනා යහපතෙහි යොදවන්න, ඒ වගේම ආයතනයේ අභිවෘද්ධිය සඳහා ඒතනත්තාට රළුවෙන් කතා කරන්න ඕන නම් රළුවෙන් කතා කිරීම වරදක් නැහැ. බැනවදින්න ඕන නම් බැනවැදීම වරදක් නැහැ. හැබැයි ඒ අනේකාට අවශ්‍ය උපාය මාර්ගයේ යොදන්න ගිහිල්ලා තමන්ගේ සංයමය දමනය නැති කරගන්නවා නම් එතන නිවැරදි පුහුණුවක් නැති බවයි එතන තියෙන්නේ. ඒ නිසා දරුවා වරදක් කරනවා නම් දරුවාට බැනවදින්න ඕන තැන බැනවදින්න ඕන, දඬුවම් කරන්න ඕන තැන දඬුවම් කරන්න ඕන, ගහන්න ඕන තැන ගහන්න ඕන. හැබැයි මව හෝ පියා ඒකෙන් කුපිත වෙන්නේ නැතුව. දරුවා කරපු වැරද්දට, සේවකයා කරපු වැරද්දට තමන් කුපිත වෙනවා නම් ඒක සේවකයාගේ හෝ දරුවාගේ වැරද්දක් නෙමෙයි, ඒක තමන්ගේ මානසික ප්‍රශ්නයක්. ඒ නිසා තමන්ගේ මානසික දුර්වලකම සේවකයා පිට දානවා නම් ඒක වැරද්දක්. අම්මා තාත්තගේ මානසික දුර්වලකම දරුවා පිටින් පටවලා දරුවට තඩි බානවා නම් ඒක වැරද්දක්. එතකොට දරුවට ගහන්න ඕන නැත්තේ, දරුවට බනින්න නැත්තේ දරුවා වරදින් මුදවාගෙන සුචරිතෙහි යෙදවීම සඳහා. දරුවා සම්බන්ධව හෝ සේවකයා සම්බන්ධව රළු වෙන්නට ඕන කරන්නේ ඔහුගේ සහ සමස්ත සමාජයේ යහපත සඳහා. තමන්ගේ මානසික දුර්වලකම් ප්‍රදර්ශනය කරන්නට නෙමෙයි. ඒ නිසා තථාගතයන් වහන්සේට හැකියාව තිබුණා. උන්වහන්සේ නිකලස් බව නිසා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නම් නිකලස් වුණාට පස්සේනේ බුදු වෙන්නට කලිනොත් තථාගතයන් වහන්සේට බෝසත් අවදීදී පවා හැකියාව තියෙනවා. තමන්ගේ මනස කුපිත කරගන්නේ නැතිව අනිත් කෙනාට මුදු විදිහට නම් සංග්‍රහ කරන්න ඕන. මුදු විදිහට, රළු විදිහට නම් සංග්‍රහ කරන්න ඕන. රළු විදිහට අනිකා වරදින් මුදවා ගැනීමත් සමාජ සුභ සිද්ධියක් සඳහා එසේ කිරීමේ හැකියාව උන්වහන්සේ සතුව තිබුණා. ඉතින් ප්‍රත්‍යඥයින් හැටියට අපි තුල පුහුණු කරගත යුතු ගුණයක් තමයි අවශ්‍ය තැන රළු වෙන්නට ඕන. හැබැයි අපේ හිත රළු කරගන්නේ නැතිව අපි ඉවසන බව ලෝකෙට හැමතිස්සෙම ප්‍රදර්ශනය කරන්න ඕන නෑ. ලෝකෙට අවශ්‍ය වෙන්නේ එතනට අවශ්‍ය විදිහට ක්‍රියා කිරීමයි, තමන්ගේ තනුන්ගේ යහපත පිණිස. තමන්ගේ තනුන්ගේ යහපත පිණිස රළු බව නම් පෙන්වන්න ඕනේ. ඒ පෙන්නුවාට වැරද්දක් නෑ. මනස මෘදුව තියාගන්න. එතකොට අනුන්ට රළු බව පෙන්වන්න ගිහලා තමන්ගේ මනස රළු වුණොත් ලෝකෙ හැදෙයි, තමන්ට අනර්ථයක් සිද්ධ වෙයි. තමන්ගේ මනස මෘදු බව තියාගන්න ගිහිල්ලා ලෝකෙට රළු නොවි ඉන්න ඕන කියලා හැමතිස්සෙම ඉවසන්න ගියොත් තමන්ගේ ඉවසීම තියේයි, ආයතනය කඩා වැටිලා තියේයි, සමාජය කඩා වැටිලා තියේයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා අපේ මනස සංරක්ෂණය කර ගැනීමට. අපිට යුතුයකමක් තියෙනවා සමාජ සුබ සාධනය සඳහා අන් අය වරදින් වළක්වා ගන්න, යහපතෙහි යොදවන්නට අවශ්‍ය විදිහට ක්‍රියා කිරීම. ඉතින් මේ දෙක හොඳට පුහුණු වෙන්න ඕන. අපි හරියට පුහුණු වුණොත් අර චිත්‍රපටිවල, ටෙලිනාට්‍යවල කටයුතු කරනවා වගේ අපිට කටයුතු කරන්න පුළුවන්. දැන් ඒ අය ගා ගන්නවා, බැන ගන්නවා, මරා ගන්න හදනවා. පස්සේ අතට දීලා සල්ලි අරගෙන ගෙදර යනවා. ඒ බලාගෙන ඉන්නකොට අපේ ඇඟ රත් වෙනවා, ලේ කුපිත වෙනවා, අපිට නිින්ද යන්නේ නැහැ. හෙට මොකක් වෙද? අර මිනිහා එන්නද දන්නේ පිහියෙන් කියලා අපිට නිින්ද යන්නේ නැහැ. ඒක බලාගෙන. අර මිනිස්සුන්ට මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ මිනිස්සු කතා බහ කරලා අතට දීලා සල්ලි ටික අරගෙන ගෙදර යනවා. එතකොට ඒ මොකද ඒගොල්ලන්ට තැනට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වුණා මනෝභාවයේ මේ මට්ටමට ගස්ඨනයක් ඇති කරගන්න නැතුව. එතකොට මේ රංග දැක්වීමේ අවශ්‍යතාවය සඳහා මනස එතනට తాවකාලිකව ගොඩනගා ගත්තා වුණත් ඒක තමන් විසින් උත්සාහයෙන් ගොඩනගාගත්තු තත්ත්වයක් කියන බව උන් තේරුම් අරගෙන පස්සේ සමනය කරගන්න. නමුත් අපිට ඒක චිත්‍රපටයක්, ටෙලිනාට්‍යයක්, මේක අධ්‍යක්ෂණය කළ එකක්, මේක ඇත්ත කතාවක් නෙමෙයි කියලා දැනදනත් අපිට ඒක දිහා බලාගෙන සංසුන්ව පුටුවේ ඉන්න බෑ. සමහර වෙලාවට අපි ආවේගකාරී වෙනවා. ඒ තරම් හොඳට එය රඟ දක්වනවා. ඒතර අන්න ඒ වගේ අපි පුහුණු වෙන්න ඕන. සමාජයක් එක්ක වැඩ කරද්දී, දරුවන්, සේවකයන් පාලනය කරද්දී අපි දක්ෂ වෙන්නට ඕන. අපේ හැඟීම් අවුස්සා ගන්නේ නැතිව, අපේ ආවේගශීලී වෙන්නේ නැතිව එතනට අවශ්‍ය විදිහට අනුන්ගේ, තමන්ගේ යහපත පිණිස රළු බව පෙන්වන්න ඕන නම් රළු බව, මුදු බව පෙන්වන්න ඕන නම් මුදු බව ඒ අවශ්‍ය විදිහෙන් ක්‍රියාත්මක වෙන්න. ඉතින් නමුත් ඒක පහසු නෑ. පුද්ගලිකව ගත්තොත් මගේ ළඟ ගොඩාක් තියෙන අඩුපාඩුවක් තමයි ඒක. ඒ කියන්නේ මුදු බව තියාගෙන අනිත් අයට රළු බව පෙන්වන්න ඕන තැන්වලවත් රළු බව සමහරට මට පෙන්වන්න බෑ. ඒතර රළු බව පෙන්වන්න උත්සාහ කළොත් මගේ මනස ටිකක් වික්ෂිප්ත වෙන්නට
බලනවා. ඉතින් ඒ දුර්වලකම මාත් හුඟක් විට අත්දකින්නවා. ඉතින් ඒ නමුත් අපි හැම කෙනෙක්ම පුහුණු වෙන්න ඕන ඒ தත්ත්වය සමනය කරගන්න අපේ මනස සංසුන්ව තියාගෙන අවශ්‍ය විදිහට සමාජයත් එක්ක ගනුදෙනු කරන්න අනර්ථය පිණිස නෙවෙයි අර්ථය සඳහා. තව දෙන්නේ ප්‍රශ්න අහන්න අත උස්සලා තියෙන රුක්මල් නෝනා සහ තව කෙනෙක්. අවසරයි හාමුදුරනේ. යම් අවස්ථාවක ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ අපිට තරහ ඇවිස්සෙන අවස්ථාවක අවබෝධය තුළින් ප්‍රතිචාර නොදක්වා ඉවසීමෙන් හිටියොත් එපමණකින්ම චිත්ත අභ්‍යන්තරයේ තියෙන ද්වේෂය දුර්වීමක් වෙනවද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. දැන් ඉවසීමෙන් සිටි පමණින්ම අපිට හිතුනොත් මේකට ප්‍රතිචාර නොදක්වා ඉන්නවා කියන එක මේකට තරහ යනවා. ඒක නිසා ප්‍රතිචාර නොදක්වා ඉන්න ඕනේ කියලා හිතලා හිටියොත් ප්‍රතිචාර නොදක්වාම එපමණකින්ම මේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ සිතේ තියෙන දේශය දුර්වීමක්. එහෙම වෙන්නේ මොකද ප්‍රතිචාර නොදක්වනවා කියන එක වෙනම කාරණයක්. මානසික ආවේගය කියන එක තව කාරණයක්. දැන් අපි හිතමු උසාවියකදී අපිට යම් කාරණයකට දැන් නඩුකාරවරයා දෙන තීරණයක් සම්බන්ධව නීතිඥානික පැත්තෙන් අහන ප්‍රශ්නයක් සම්බන්ධව අපිට ඇත්තටම තරහයි. තරහවයි කියලා අපි එතනදි ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ නේ. එතනදි ප්‍රතිචාර දක්වුවොත් අපට ලැබෙන දඩුවම දෙතුන් ගුණේ වෙන්න පුළුවන්. ඉතින් ඔය කලාතුරකින් නුවණ මද අය උසාවියේ එහෙම Tamanට හිතන දේවල් කියන්න පුළුවන්. නමුත් සිහිබුද්ධිය තියෙන අය උසාවියේදී එහෙම Tamanට හිතට එන එක කියන්නේ නැහැ. කියන්නේ නැත්තේ ඒ 아무තු ඉවසීමක් නිසා නෙමෙයි. ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. Tamanට වෙන අනර්ථය නිසා. ඊළඟට තව සමහර අවස්ථාවලදී තමන්ට ඇති වෙන මානසික තත්ත්වයේ හෙලි කළොත් තමන්ට ලැබෙන ලාභය නැති වෙයි කියලා අපට හිතෙනවා. අපි ඒ වෙලාවට හොඳට hina වෙලා මේ කරට අත දාගෙන කිසි දෙයක් නොවුනා වගේ මොකුත් අමුත්තක් පෙන්වන්න නැතුව අපට ඕන නම් ඉන්න පුළුවන් අපේ ලාභය සඳහා. එහෙම වුණයි කියලා අපේ මානසික දුර්වලකම දුරු වෙන්නේ නැහැ. මේ විදිහට අපට විවිධ ස්වරූපයෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ආවේගශීලී බව ප්‍රකට කරමින් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. මුදු විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒ වගේම ප්‍රියශීලී විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිචාර දැක්වීම කියන එක අවස්ථාවෝචිතව කරගත්තට කමක් නැහැ. ඒක වෙනම කාරණයක්. ඒක සමාජයට අවශ්‍ය දෙයක්. හැබැයි අපේ මනෝභාවය කියන එක අපි වෙනම අධ්‍යයනය කරන්න ඕන, විශ්ලේෂණය කරන්න ඕන. මම එතනදී බාහිරට මොන විදිහෙන් මෝන පෙන්නලා හිටියා වුණත් ඇතුළට මොකද වුනේ? මගේ චිත්තාභ්‍යන්තරයේ ඇයි මෙහෙම කම්පනයක් මතුවුනේ? ඝෂ්ඨනයක් මතුවුනේ? එහෙම වෙන්න හේතුව මොකක්ද? ඒක අපි වෙනම අධ්‍යයනය කරන්න ඕන. ඒක අපේ මනස සම්බන්ධ කාරණයක්. ඉතින් ඒ නිසා අපි ඉවසපු පමණට ඉවසීම කියලා කියන්නේ ඔය විදිහට ඇත්තටම අපිට දෙයක් ඉවසනවා කියලා දරා ගැනීම නම් අපි කරන්නේ ඒක ප්‍රමාණවත් නැහැ. ඉවසීම කියලා අපි කොහොම කරන්න ඕන කරුණු හරියට નિවරදිව තේරුම් අරගෙන මනස ඇතුලෙන් කෝපය මතුවෙන්න තියෙන අවකාශ දුරු වෙන මට්ටමට අපේ මනස ක්‍රමානුකූලව පුහුණු කරන්න. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් අපිට කිවිසුමක් යන්න එනකොට ඕනනම් ඒ කිවිසුම සද්ද පිට වෙන්නේ නැති වෙන්න නහය මිරිකලා කට වහගෙන එක එක જાති කරලා අපිට සද්ද පිට වෙන්නේ නැති වෙන්න කොහොම හරි හදාගන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට ඇතුලෙන් එන ආවේගය බරපතල කම්පනයක් ඇතුළත ඇති කරනවා. ඒ කම්පනය තුළින් ඒක හරියට පිට වුණේ නැත්නම් ලොකු හානියක් ඇතුළට වෙන්නත් පුළුවන්. මාංශ පේශි වලට ඉන්ද්‍රිය වලට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආයුර්වේදයේ වගේ ඒවා පැහැදිලි කරනවා කායික ආවේග බලහත්කාරයෙන් වළක්වන්න එපා. කායික ආවේග කියලා කියන්නේ මල පිට වෙන්නට එනවා නම් මුත්‍ර පිට වෙන්නට එනවා නම් කැස්ස එනවා නම් කිවිසුම් යන්න එනවා නම් ඈනුම් යන්න එනවා නම් ඒවා කායික ආවේග.
ඒතකොට මේ ආවේග බලහත්කාරයෙන් හිර කරන්න ගියොත් ඇතුළතට හානි. ඒ වගේම තමයි මනෝ ආවේග බලහත්කාරයෙන් අපි හිර කරන්න ගියොත් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මනෝ ආවේගය එහෙම පිට කරන්න කියන එක නෙමෙයි. අපි පුහුණු වෙන්න ඕන ඒ මනෝ ආවේගය ඇතුළතින් සමනය කරන්න. දැන් කායික ආවේගත් අපිට ඕන සමනය කරන්න. ඕන නම් අපිට කැස්ස එනකොට නහයකට හිර කරන්නේ නැතිව අපිට ඕන නම් පුළුවන් අර ඇතුළත උගුර හරියේ නලියන ගතිය, කසන ගතියට අවධානය යොමු කරලා ඕනනම් ඒක සමනය කරන්න පුළුවන්. සමනය කළාන් පස්සේ කැස්ස එහෙම සමනය වෙනවා. කිවිසුමක් යන එනකොට ඇතුළතින් සමනය කරන්න පුළුවන්. එතකොට අර ආවේගය එන්නේ නැතුව ඒක හැමම ලිහිලා යනවා. එතකොට ඒක හානියක් නැහැ. එතකොට අපිට අවබෝධය තියෙනවා නම් අපි මනස සම්බන්ධව අන්න ඒ වගේ ක්‍රියාවලියක්. ඒකට කියන්නේ සමනය කිරීම. එහෙම නැත්නම් ලිහා දැමීම. දැන් සල්ලේක ප්‍රතිපදාව හැටියට බුදුහාමුදුරු දේශනා කරන කෙලස් ලිහා දමන ප්‍රතිපදාව. එහෙම නැතුව අපි වෙනත් කාරණයක් මත පිහිටලා අපේ ප්‍රතික්‍රියාව පාලනය කළා කියලා විතරක්, බාහිරට පෙනෙන ප්‍රතිචාරය පාලනය කළා කියලා විතරක් ප්‍රශ්නේ විසඳෙන්නේ. අපිට කායික ප්‍රතිචාරත් ඕනනම් පාලනය කරන්න පුළුවන්, මානසික ප්‍රතිචාරත් ඕනනම් පාලනය කරන්න පුළුවන්. නමුත් ඒකෙන් විතරක් ගැටලුව निराකරණය වෙන්නේ හේතුඵල වශයෙන් අපේ මනස විශ්ලේෂණය කරලා විග්‍රහ කරලා අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයි. හොඳයි. අනිත් තව ප්‍රශ්න අහන්න අත උස්සලා තියෙනවා කීප දෙනෙක් ඉන්නසා. කරු ස්වාමීන් වහන්සේ යම් කෙනෙකුට යම් සිද්ධියක් මත ද්වේෂයක් ඇති වුණොත් ඒ සිද්ධියේ තියෙන හොඳ පැත්ත දැකලා, ඒ සිද්ධියේ යම් හොඳ පැත්තක් තියෙනවා, ඒ හොඳ පැත්ත දැකලා Tamante එකෙන් යම් යහපතක් ගැන හිතලා ඒ ද්වේෂය අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සිද්ධියෙන් යම් හොඳ පැත්තේ තියෙන හොඳ පැත්තක් දැකලා ද්වේෂය අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවාද කියලා වහන්සේගෙන් මම පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඔව් ඇත්තටම එහෙම ඉඩක් තියෙනවා. දැන් විශේෂයෙන්ම ඒකෙන් Tamanට ලැබෙන ප්‍රතිලාභයක් ගැන හිතන්න පුළුවන්. ඒ වගේම පසු කාලීනව සිද්ධ වෙන යහපතක් පිළිබඳ. එහෙම නැත්නම් ඒතනත්තාට ඒක අත්දැකීමක් වෙනවා. අපි හිතමු දරුවා වැරද්දක් කරනවා. දරුවා වැරද්දක් කරන කමක් නැහැ. ඉතින් ඒක වැරද්ද කරලානේ අත්දැකීම් ලැබලානේ ඒක තේරුම් ගන්න. ඒකට ඉතින් මම තරහගෙන වැඩක් නැහැ කියලා. ඒ පැත්ත හිතලා අපිට හිත හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙයා ඉතින් මේක වැරද්දක් කළා වුණාට මෙයා ළඟ තව හුඟක් හොඳ ගතිගුණ තියෙනවානේ. එහෙම හිතන්න පුළුවන්. එතකොට එයා ඒ වැරද්ද කළා වුණාට ඒකෙන් මට මෙන්න මෙහෙම ප්‍රතිලාභයක් ලැබෙනවනේ. ඒ නිසා මම ওই ගැන කතා කරන්න යන්න හොඳ නැහැ කියලා අපිට එහෙම නිහඬ වෙන්න පුළුවන්. එහෙම විවිධ පැති ගැන හිතලා අපිට පුළුවන් අර මතුවෙන ආවේගය සමනය කරගන්න. හැබැයි එතනදී අපි කරන්නේ මොකද්ද? අර සිද්ධ වෙන සිදුවීමට ප්‍රතිවිරෝධයක් දැක්වීම සඳහා අපේ මනසේ මතුවෙන චින්තනය අපි වෙනස් ආකාරයකට සංස්කරණය කිරීම. ඉතින් එහෙම අපිට හරියට සංස්කරණය කරගන්න පුළුවන් වුණොත් බොහෝ දුරට කෝපය පාලනය කරගන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රතිලාභය දිහා බලලා වෙනත් කරුණක් දිහා බලලා අපි යමක් එන ආවේගය සමනය කරගන්නවා කියන එක මූලික පුහුණුව. අපි ගැඹුරට යද්දී විදර්ශනාවේදී අපි උත්සාහ කරන්න ඕන හේතුඵල වශයෙන් සහ ත්‍රිලක්ෂණ වශයෙන් කරුණු පැහැදිලිව දැකලා ඒවා සමනය කරගන්න. ඒක තමයි වඩා ගැඹුරු තැන. මොකද අර ප්‍රතිලාභයක් කියන එක දිහා බලලා අපි යමක් සමනය කරගන්නකොට සමහර කාරණාවලදී ඒක අපිට සාර්ථක නොවෙන්න පුළුවන්. මොකද හැම කරුණකදීම අපිට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට ගමක් නැහැ අත්දැකීමක් ලැබලා හැදෙයිනේ කියලා හිතලා හිත සනස ගන්න පුළුවන්. හැබැයි හැමතැනකදීම අපිට එහෙම හිතන්න බෑ. ඒ විදිහට අපි ප්‍රායෝගික ජීවිතයේ යම් ක්‍රම යම් උපාය මාර්ග අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔය ද්වේෂය දුරු කරන්නේ කෙසේද කියන දේශනා පෙළේ ඒ වගේ විවිධ උපාය මාර්ග අපි පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ විදිහට Tamanට ඕනනම් විවිධ උපාය මාර්ගයකට හදා ගන්න පුළුවන්. ඒවා වැරදි නැහැ. හොඳට කල්පනා කරලා එහෙම ආවේග සමනය වෙන ක්‍රම හදා ගන්න පුළුවන්. නමුත් අපි අවසානයේ ඒ ඔක්කොගෙම වඩා ගැඹුරු තැනකට කොයිකටත් ඔබින කොයිකටත් සාධාරණ නිවැරදි තැනකට අපි යන්න ඕන. ඒ තමයි
හේතුඵල සහ ත්‍රිලක්ෂණ කියන මූලික ධර්ම સિદ્ધාන්තය. එතනට ගියොත් තමයි අපිට ඒ දැක්ම තුළ තමයි ඕනම ප්‍රශ්නයක් අපිට විසඳන්න පුළුවන්. මොකද අර ප්‍රතිලාභය කියන එක එකකදී ප්‍රතිලාභයක් ලැබුණාට අනෙකදී ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. හැබැයි හේතුඵල වශයෙන් දකිනකොට ත්‍රිලක්ෂණ වශයෙන් දකිනකොට ප්‍රතිලාභ කතාවක් නැහැ. ඒක යහපතට අයහපතට හැම තැනකටම අපිට ඒ ධර්ම න්‍යාය යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මුල් අවධියේදී අපේ කෝපය පාලනය කරගන්න ප්‍රතිලාභයක් ගැන හිතලා හෝ වෙනත් කරුණක් ගැන හිතලා හෝ චිත්ත සංහිඳියාවක් ඇති කරගන්න පුහුණු වීම හොඳයි. ඒක අපිට මූලික හුරුවක් වෙනවා. මූලික භාවනාවක් වෙනවා. මූලික පුහුණුවක් වෙනවා. ඒක සමත ක්‍රමයක් වෙන්නත් පුළුවන්, විදර්ශනා ක්‍රමයක් වෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් කොයික වුණත් වරදක් නැහැ. හැබැයි අපි වැඩිපුර විදර්ශනා ක්‍රමය පාවිච්චි කරන්න උත්සාහ කරන්න ඕන. විදර්ශනා ක්‍රමයේදී බාහිර කාරණේට නෙවෙයි වැඩිපුර අවධානය යොමු කරන්නේ අභ්‍යන්තර කාරණේටයි. මොකද අපි වෙනස් කරන්න හදන්නේ ලෝකේ නෙවෙයි, තමනුයි. ඒ නිසා විදර්ශනා සමතේදී හුඟක් වෙලාවට බාහිර කාරණා ගැන අවධානය යොමු කරනවා. විදර්ශනාවේදී අභ්‍යන්තර කාරණා ගැන මූලික කොටගෙන බාහිරට අවධානය යොමු කරනවා. බාහිර අභ්‍යන්තර කියන දෙපැත්තම ගැන අවධානය යොමු වෙනවා. මූලික වශයෙන් අභ්‍යන්තරයට. එතකොට ඒ විදිහෙන් විදර්ශනා මුල් කොටගෙන අපි ප්‍රශ්න විසඳන්න වෑයම් කරන එක තමයි වඩා උචිත වෙන්නේ. ඒ සඳහා හේතුඵල සහ ත්‍රිලක්ෂණය පැහැදිලිව වටහා ගැනීම අවශ්‍ය වෙනවා. මූලික වශයෙන් අර කවර උපාය මාර්ගයකින් හෝ අපේ කෝපය ආවේගය පාලනය කිරීම වඩා යෝග්‍යයි. තව ප්‍රශ්න අහන්නත් උත්සාහ තියෙනවා. මයික් එක ඔන් කරගන්න. ඔව් දැන් කතා කරන්න. ඒත් ඇහෙන්නේ නැහැ පැහැදිලිව. ඔබතුමියගේ හඬ ඇහෙන්නේ නැහැ. නෑ ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. මේ එහෙම වුණොත් ටයිප් කරලා හරි එවන්න. හොඳයි. ඇහෙන්නේ නැහැ. ඔව්. හොඳයි. තව කවුරු හරි අහන්න එහෙමනම්. අවසරයි ස්වාමීන් වහන්සේ. විදර්ශනාව ඇසුරෙන් ද්වේෂය කියන්නේ නැති කරන විදිහ ස්වාමීන් වහන්සේ උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඇත්තටම අපි මුල ඉඳලම කතා කළේ විදර්ශනාව පැත්ත තමයි. දැන් අපි මුල්ම දේශනාවේදී පැහැදිලි කරනවානේ මේ දේශය මතුවෙන්නේ කොහොමද කියලා අපි හොයාගන්න ඕන කියලා. ඒකෙදි හේතුව සහ ප්‍රත්‍ය කියන කාරණා දෙක අපි විග්‍රහ කරනවානේ. අර මුලින්ම අපි කිව්වේ ගහේ මුල් ටික තියෙද්දි අතු කපලා දැම්මයි කියලා වැඩක් නැහැ. ඒ මුල් ටිකෙන් සාරය උරන නිසා නැවත නැවත අතුපතර ලියලන්න පටන් ගන්නවා කියන්නේ. එතකොට ඒ වගේ අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන ඇත්තටම මේ ගැටලුව මතුවෙන ප්‍රධාන හේතුව මොකක්ද? ඒ හේතුවට උපකාර වෙන අවශේෂ ප්‍රත්‍ය මොනවාද? කොමකින්ද මේක පෝෂණය වෙන්නේ? එතකොට මූල හේතුව ගත්තන් පස්සේ අපේ චින්තනය, අපි හිතන විදිහේ තියෙන වැරද්ද. එතකොට අපි මමත්වයේ මුල් කරගෙන මට ඕන විදිහට හැමදේම වෙන්න ඕන. මම කැමති විදිහට වෙන්න ඕන. එතකොට ගාක් වෙලාවට කෝපයේ ද්වේෂයේ මතුවීමේ ප්‍රධාන කාරණය වෙන්නේ මම කැමති විදිහට මට ඕන විදිහට වෙන්නට ඕන කියලා හිතන ගතිය. ඊළඟට තමන්ගේ ප්‍රතිරූපයත් එක්ක, තමන්ගේ ආත්මගරුත්වයත් එක්කලා තමන් හදාගත්තු ප්‍රතිරූපෙති ඒකත් පදනම් වෙන්නේ මමත්වයත් එක්කලා මම කියන සංකල්පයත් එක්ක. මේ විදිහට ප්‍රධාන වශයෙන්ම මේ ද්වේෂය කෝපය ඇති වෙන්න ප්‍රධාන මූලය වෙන්නේ මේ මම කියන සංකල්පය මුල් කොටගෙන ඇති කරගත්තු අච්චු.
ඒ රාමුව ඒක ඇතුලේ අපි ඉන්න උත්සාහ කරනවා. ඊට වඩා පිටස්තරින් යමක් සිද්ධ වෙනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරන්න වෑයම් කරනවා. අර මම ගොඩනගාගත්තු මූලික අච්චුවට ඒක බාධාවක් කියලා හිතන නිසා. ඉතින් අන්න ඒ විදිහට අපි එහි හැබෑ මූලය හරියට හඳුනා ගන්නට උත්සාහ කළ යුතුයි. ඒ තමයි හේතුඵල වශයෙන් යමක් විදර්ශනා කරන ආකාරය. ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් කියලා කියන්නේ වහා බිඳී යන ගතිය, හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ගතිය සහ ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැති ගතිය. ඉතින් එතන අවසානයේ අර හේතුඵල සම්බන්ධය සහ ඒ වහි බිඳී යන ගතිය තමයි දකින්නේ. මේ මූලික කාරණා ටික ගැන වැඩි අවධානය යොමු කරලා ඒ ඇති වෙන මනෝභාවය ඔය ධර්ම කාරණා තුළින් විග්‍රහ කරගන්න, විශ්ලේෂණය කරගන්න, විමර්ශනය කරගන්න අපි උත්සාහ කිරීම තමයි විදර්ශනාවට අනුව යම් ගැටලුවක් විසඳනවා කියලා කියන්නේ. ඉතින් ද්වේෂය දුරු කරන්නත් අපිට ඒ ක්‍රමය තමයි වඩා සාර්ථක. තව ප්‍රශ්න තියෙන අය අහන්න. ආමුදුරනේ දේශයට පරිබාහිරව ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අකමැයි. අපේ හාමුදුරනේ දැන් අපේ මගේ ඇත්තටම මේ ඥාති මාමා කෙනෙක් දැන් ඇත්තටම උත්පල වෙලා ඉන්නවා. එතකොට දැන් ඒ කියන්නේ යාට කියන්නේ පැත්තක් පණ නැතුව ඒ කියන්නේ පැරලයිස් වෙලා ඉන්නවා. ඒ වුණාට දැන් තාම ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක දැන් කියන්නේ ටිකක් වයසයි. එයාට මුකුත් අපි කියන දේවල් එහෙම තේරෙන්නේ නැහැ. නමුත් එයාගේ තාම බොහොම අමාරුවෙන් ඉතින් ජීවිතයේ අවසාන කාලේ ගත කරනවා. මේ වගේ අහන්න. එහෙන් නැතුව ගියා. මේක ඒ වගේ අවස්ථාවක මොකද්ද ඊටු ටික අපිට ඒ කියන්නේ අපිට කළ හැකි ඒ කියන්නේ හොඳම දේ කුමක්ද? ඒ කියන්නේ යා වෙනුවෙන් අපිට මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ? එයාට ඒ කියන්නේ සාමාන්‍ය ශරීර සුවය නම් ලැබෙන එක ඒක අනුමාන කරන්න බෑ. මොකද ඒක ටිකක් අපහසුම තත්ත්වයක්. මොකද වයසත් වැඩි නිසා. ඒතකොට මේ වගේ අවස්ථාවක අපිට කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියලා. ඇත්තටම ඉතින් මඳු තැනකදී අපිට කරන්න පුළුවන් හොඳම දේ ඉතින් හිත සකස් කරන එක තමයි. නමුත් හිත සකස් කරන එක හොඳම දේ වුණාට ඒ හොඳම දේ කොච්චර දුරට කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ මනස පුහුණු කරලා තියෙන ස්වභාවය සහ ළඟින් ඇසුරු කරන අයගේ දක්ෂතාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ දැන් ළඟින් ඉන්න අය දක්ෂ වෙන්න ඕන ඒ තනත්තාගේ මනස පුළුවන් තරම් අවදි කරන්න විවිධ පැතිවල. ඉතින් එහෙම අවදි කරන්න උත්සාහ කළාට එහෙම අවදි කරගන්න පුළුවන් වෙන්නේ ඔහු යම් මට්ටමකට මනස පුහුණු කරලා තියනවා නම් විතරයි. එහෙම නැත්නම් අර හැමතිස්සෙම තමන්ගේ කායික දුර්වලකම ගැනම කියා හිතා ඒ ගැනම වද වෙන ඒ ගැනම පීඩා විඳින ඒ වගේ චරිතයක් නම් ලේසි නැහැ මනස ගොඩ ගන්න. ඉතින් අපි බඳු තැනකදී උත්සාහ කරන්න ඕන. ඉතින් මේ කය කියන්නේ ලෙඩ වෙන එකක්. නමුත් සිත අපිට ලෙඩ නොවී තියාගන්න පුළුවන්. කය අපි ඒකාත්ම භාවයකදී අතහැර දානවා. හැබැයි සිත භවෙන් භවයට පරම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කය ලෙඩ වුණයි කියලා අපි එච්චර දුක් වෙන්න දෙයක් නැහැ. ඒක මේ භවෙන් අතහැර දැම්මම පස්සේ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි කය ලෙඩ වීම නිසා අපි හිත ලෙඩ කරගත්තොත් ඒක ඊළඟ භවයටත් බලපානවා. ඊළඟ භවයේ දුගතියක උපදින්න, දුර්වල ආත්ම භාවයක් ලබන්න, දුර්වල මානසික තත්ත්වයක් ලබන්න ඒක හේතු වෙනවා. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ කය නිරෝගීව තියාගන්න එක නෙමෙයි, සිත නිරෝගීව තියාගන්න එකයි කියන තැන පුළුවන් තරම් පැහැදිලි කරලා දීලා එහෙම හිත නිරෝගීව තියාගන්න පුළුවන් විදිහේ උපාය මාර්ග අපි විවිධ පැති වලින් පාවිච්චි කරන්න ඕන.
ජීවිතේ පින්කම් කරලා තියෙනවා නම් ඒවා සිහිපත් කරවන්න, යම්කිසි භාවනාවක් කරන්න පුළුවන් නම් සුළුවෙන් හරි එහෙම එකක් කරන්න, ස්වාමින් වහන්සේලා වැඩමවලා අනුශාසනාවක් කරන්න, පරිස්කාර පූජා කරන්න, පිරිත් ටිකක් කියන්න. ඉතින් ඔය කොයික කරන්න පුළුවන් වෙන්නේ ඒ තරත්තගේ මානසික තත්ත්වය මත. දැන් සමහරුන්ට හාමුදුරුවෝ වැඩමවුවොත් එහෙම ඒකෙන්ම තැති ගන්නවා මම මැරෙන්න යනවත් දන්නේ නැහැ මේ හාමුදුරුවෝ වැඩමවලා පිරිත් කියන්න හදන්නේ කියලා. ඒතකොට ඒකම ඔහුට අනර්ථයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන ඒ තරත්තා ඉන්න මානසික තත්ත්වය මොකද්ද? තියෙන මානසික හුරුව පුරුද්ද මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ ප්‍රමාණයට තමයි අපිට උදව් කරන්න වෙන්නේ. ඉතින් කල හැකි හොඳම දේ නම් එහෙම මොන උපක්‍රමයෙන් හරි හිත සකස් කරන එක තමයි කල යුත්තේ. අපේ හැමෝටම හිත සකස් කර ගැනීමට තරම්වත් ඒ කියන්නේ එහෙම එකක් නැත්තම් ඒ හිත සුවපත් වෙන්න අපිට දැන් අපි සාමාන්‍යයෙන් කවුරුහරි නැති වෙච්චාම පින්කම් කරනවා. ඒ කියන්නේ පින් පමුණවනවා. ඒතර එයාට පින් සිද්ධ වෙන එක. ඒතර ජීවත් වෙලා ඉනකොට දැන් එයාට අපි කියන දේවල් දැනෙන්නේ නැහැ. හිත සකස් කරගන්නත් බැරි නම් අපිට දැන් මේ නැති වෙච්චාම කරන්න නැතුව ඊට පෙර මොනවා හරි අපිට ඒ කියන්නේ මොනවා හරි දැන් අපි පිළික් කියනවා නම් හරි මොනවා. එහෙම දැනට ජීවත් හිටියා වුණාට මනසත් නිෂ්ක්‍රීය මට්ටමේ නම් තියෙන්නේ. ඉතින් ඒ බඳු තැනකදී අපිට කතා බහ කරලා යමක් කරන්න බැහැනේ. එතකොට අපිට කරන්න පුළුවන් බාහිරින් කරන ආශිර්වාද පමණයි. ඒ සඳහා අපිට බෝධි පූජා තියලා ආශිර්වාද කරන්න පුළුවන්, සෙත් පිරිත් සජ්ජායනා කරන්න පුළුවන්. නිතරම භික්ෂුන් වහන්සේලා වැඩමවලා පිරිත් කියන්න බැරි නම් අනුතරමින් පිරිත් පටයක් හරි විකාශනය වෙන්න දාලා තියන්න පුළුවන්. ඒ වගේ අර බාහිරින් කරන ආශිර්වාද තමයි එතනින් එහාට අපිට කරන්න. ඊළඟට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. යම් යම් රෝගීන්ට ඖෂධ පූජා කරලා කුසලයෙන් ආශිර්වාද කරන්න සෙත් පතන්න පුළුවන්. කියන්නේ ඒ වගේ දේවල් තමයි බෝධි පූජා, පිරිත් සජ්ජායනා, ආශිර්වාද, සත්‍යක්‍රියා, පින්කම් කරලා ආශිර්වාද කිරීම. ඒ බඳු දේ තමයි අපිට ඊළඟට කරන්න පුළුවන් වෙන්නේ. ඔහුට අපි කරන දේ දනවන්න බැරි නම්. ඒ වගේ බාහිරින් කරන උපක්‍රම විතරයි අපිට කරන්න පුළුවන්. හොඳයි අපේ හැමෝටම. හොඳයි තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අවසරයි හාමුදුරනේ. දැන් තරහ ඇති වෙන කියන්නේ දේශය මූලික වෙන අවස්ථාවක ප්‍රතිචාර නොදක්වා ඉන්න ගමන් හේතුඵල සහ ත්‍රිලක්ෂණ විශ්ලේෂණය කරලා දකින්නේ කොහොමද කියලා උදාහරණයක් හරි නැත්නම් ඒ පිළිබඳ විස්තරයක් කරන්න පුළුවන්ද? මගේ ප්‍රශ්නය මේ සම්බන්ධව. මම හිතන්නේ දැන් අපි මුලින්ම ඔබතුමා හිටියද දන්නේ අපි අර අපේ අත්දැකීමක් කිව්වේ අර පොඩි හාමුදුරු නමක් සම්බන්ධව. එතකොට ඒ වගේ අපි සමහර තැන්වලදී දැන් මෙතනදී ප්‍රතිචාර නොදක්විය යුතුයි කියලා අපට දැනුණායින් පස්සේ මේ අවස්ථාවේ අපි කායිකවත් වාචසිකවත් යමක් ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ඉන්න උත්සාහ කිරීම හොඳයි. ඒ අතරතුරේ අපි වෙනම අපේ මනස ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන දැන් මගේ මනසට ඇතිවෙච්ච තත්ත්වය මොකද්ද? ඇත්තටම මට මේ ප්‍රශ්නේ අමතක කරලා දාලා සැහැල්ලු සිතින් ඉන්න පුළුවන්. ඒක නැවත නැවත මට හිතට එනවා. ඒ හිතට එනවා නම් ඇයි එන්නේ? එන්නේ රුස්සන් නැති ගතියෙන්ද? එහෙම නැත්නම් මොන ස්වරූපෙන්ද ඒක නැවත නැවත මතුවෙන්නේ? ප්‍රඥාවෙන් හේතුඵල විමසන ස්වරූපෙන්ද මේක මනසට එන්නේ? එහෙම නැත්නම් ඒක අමතක කරන්න බැරි මට්ටමට නැවත නැවත හිතට එන්නේ ඇයි? ඒ මොන විදිහෙන්ද එන්නේ? අන්න ඒ විදිහට ඒ එන මානසිකත්වයේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න උත්සාහ කරන්න ඕන මූලික වශයෙන්. අපි අද සාකච්ඡාව පටන් ගන්නකොටම කතා කරපු කාරණේ තමයි ද්වේෂය දුරු කරන්න නම් ඒ ද්වේෂයේ අනන්‍යතාවය අපි හඳුනා ගන්න ඕනේ. ඒ ද්වේෂයේ ගති ලක්ෂණ මොනවද කියන එක අපි හොඳට තේරුම් ගන්න. දැන් අපි හුඟක් දෙනා අර රළු විදිහට ද්වේෂය මතුවෙනකොට ඒක ද්වේෂයයි කෝපයයි කියලා තේරුම් අරන් තියෙනවා. මුදු විදිහට එනකොට ඒක ඉවසීම, දරා ගැනීම එහෙම හිතාගෙන නිකන් ඉන්නවා. එතකොට
අපි මුලිනුත් පැහැදිලි කළා සමහර වෙලාවට ඉවසීමේ ස්වરૂපේනොත් ද්වේෂය මතුවෙන්න පුළුවන්. මම මේ වැඩේ කොහොම හරි ඉවසගෙන කරනවා කවුරු කිව්වත් මම මේක නවත්තන්නේ. ප්‍රතිපත්තිකරුක බව හැටියටත් ද්වේෂය මතුවෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ ප්‍රතිරූපේ රැකගන්න දරන උත්සාහයක් හැටියට ඒ උත්සාහයත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නෑ මම එහෙම කැළඹිච්ච කෙනෙක් හැටියට පෙන්නන්නේ නෑ. ඒ මොකක්වත් මම පෙන්වන්නේ නැතුව මම ශක්තිමත්ව ඉන්න ඕන කියන ස්වરૂපයෙන් පවතින්න පුළුවන්. හැබැයි ඇතුළත මනසේ ගැටුම ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ව්‍යාපාදයේ හැටියට ද්වේෂය මතුවෙන්න පුළුවන්. ඒ වෙලාවේ මොකක්වත් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ධර්මයේ සිහි කරලා නිකන් ඉන්නවා. හැබැයි ඔය කරපුවට ඒගොල්ලන් ඉතින් කවදා හරි විපාක ලැබෙනවා. හේතුඵල කියලා දෙයක්ත් තියෙනවානේ. කර්මය කර්ම විපාකය කියලා දෙයක්ත් තියෙනවානේ. ඒ නිසා කවදා හරි ඒගොල්ලෝ විඳවයි. ඒ එන්නේ තනිකරම ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ ද්වේෂයේම එක්තරා මොහොනුවක්. දැන් ගාක් වෙලාවට අපි දකිනවා ධර්මයේ පිළිබඳව ටිකක් උනන්දු වෙන අය සමග යම් කරුණු කතා කරනකොට ඇතැම් අය කියනවා හම්දුන්නේ අපි නම් ඉතින් මොකුත් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි ඉතින් මේ ධර්මයත් එක්කලා ඉන්නේ. අපි මේ පුරා කුම්භියකට හානි කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඔය ඒගොල්ලෝ කරපු විපාකේ නම් ඒගොල්ලන්ට අනිවාර්යෙන් ditta ධම්ම වේදනීය වශයෙන්ම විඳින්න වෙනවා. බලන්නකො තව වැඩි කල්යන් ඉස්සෙල්ලා ඒගොල්ලන්ට වෙන දේ. එතකොට දැන් අර මොකද්ද කියන්නේ? තව ටික දවසකින් ඒගොල්ලන්ට මෙහෙම වෙන්න ඕන කියන ටිකක් ඇතුලෙන් අපේක්ෂා කරනවා. හැබැයි අපේක්ෂා කරන බව පිටට පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ධර්මානුකූල චින්තනයක් වගේ මනස තුළ වංචක ධර්මයක් හැටියට මතුවෙන්න පටන් ගන්නවා. එතකොට අපි දැන් මේ හේතුඵල ගැන හිතනවා, ත්‍රිලක්ෂණය ගැන හිතනවා, කර්මයේ කර්මඵලය ගැන හිතනවා වගේ තමයි Tamanට දැනෙන්නේ. දැනුණා වුණාට ඇතුළත තියෙන්නේ ඒ ධර්මයට අනුව, ඒ කර්මයට අනුව ඔවුන්ට අනිවාර්යෙන් විපාකයක් ලැබිය යුතුයි කියන අපේක්ෂාව. අන්න ඒ විදිහට ඊටාම සූක්ෂමව ඊටාම වංචනික විදිහට අපේ මනසේ ඒ ද්වේෂය නැමැති ආවේගය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ප්‍රතිචාර නොදක්වා ඉඳීම පළවෙනි පියවරයි. දෙවෙනි පියවර ඔය විදිහට විදර්ශනා කරන්නට ඕන. හේතුඵල වශයෙන් ඒ හඳුනා ගැනීමට සහ ලක්ෂණ වශයෙන් අපි දැන් ඔය කතා කළේ අනන්‍ය ලක්ෂණ. කොහොමද මේක හඳුනාගන්නේ? මේ ද්වේෂයයි කියන එක කොහොමද අපි තේරුම් ගන්නේ? මේ තියෙන මේ ඉන්න මානසිකත්වය හොඳ ගුණයක් නෙමෙයි. හොඳ ගුණයක පිහිටලා නෙමෙයි මම දැන් මේ නිශ්ශබ්ද වෙලා ඉන්නේ. මෙතන තියෙන එක්තරා වංචක ධර්මයක්, දුර්ගුණයක් කියන එක හඳුනා ගන්න අපි නැවත ඒ මනෝභාවයේ ගති ලක්ෂණ විශ්ලේෂණය කරලා බලන්න උත්සාහ කරනවා. ඒ නිසා විදර්ශනා වශයෙන් දකිනවා කියලා කියන්නේ හේතුඵල වශයෙන් එහි සම්බන්ධතාවයේ සෙවීම සහ අනන්‍ය ලක්ෂණ සහ පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ කියේ ලක්ෂණ, අනන්‍ය ලක්ෂණ කියේ ඔය විදිහට ඒ ධර්මතාවයේ හඳුනා ගන්නට ඒට ආවේනික වූ ගති ලක්ෂණ. නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. තව අවශ්‍ය කාරණා ගරු ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශයෙන් කෝපයෙන් හැසිරෙන අවස්ථාවල අපි කියනවා යකෙක් වගේ හැසිරුණා එහෙම නැත්නම් තිරිසනෙක් වගේ හැසිරුණා කියලා. සමහරවිට ඒ හැසිරුණ පුද්ගලයා කියනවා මට මොනවා වුණාද දන්නේ නැහැ, මට මේ වගේ තරහ ගියා, මං එහෙම තරහයි කියලා හිතුවේ නැහැ කියලා. මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ යකෙක් වගේ නැත්නම් මේ තිරිසනෙක් වගේ හැසිරුණා කියන්නේ මේ අමනුෂ්‍ය කොටස් වල යම් කිසි බලපෑමකුත් මේ අපිට දේශය ඇති වෙන එකට බලපාන්න පුළුවන් ඒ වගේ පුද්ගලයන්ට. ඒ කුමන අවස්ථාවකගේ වලදීද? ඇත්තටම දැන් ගහක් දෙන අපි මුලින්මත් මේ ප්‍රශ්නේ කතා කරනකොට මුලින්මත් කිව්වේ අපි කොහොමවත් ලෑස්ති නැහැ මේ දුර්වලකම් අපි සතුයි කියලා පිළිගන්න. හැමතිස්සෙම ඒවා වෙන කාගේ හරි කරේ ගහන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට මට තරහ ගියේ අනිත් කෙනා කරපු වැරද්ද නිසා. මහත්යාට තරහ ගියේ නෝනා නිසා, නෝනාට තරහ ගියේ මහත්යා නිසා, මව්පියන්ට තරහ යන්නේ දරුවෝ නිසා, හාමුදුරුවන්ට තරහ යන්නේ දායකයෝ නිසා. මෙන්න මෙහෙම හැමතිස්සෙම නිකන් ප්‍රශ්නේ වෙන කෙනෙක් පිට පටවන්න උත්සාහ කරනවා. එතකොට එහෙම පටවන්න පේන කෙනෙක් අල්ලගන්න බැරි නම් ඊළඟට අපි අල්ලගන්නේ මාරයා, යක්කු, භූතෝ, අනිත්‍යගේ හූනියන්, පොඩිවින ඕවා තමයි ඊළඟට අල්ලගන්නේ. එතකොට මොකෙක් කර මේ මලයකෙක්වත් ආරූඪ වෙලාද දන්නේ, මල පෙරේතෙක්වත් දන්නේ, එහෙම නැත්නම් එහෙම අවනුෂ්‍යාත්මයක් දන්නේ.
ඒ සියල්ලක්ම අපේ සිත විශ්ලේෂණය කරගන්නට නොහැකි බවේ දුර්වලකම් විනා වෙන කාරණයක් නෙමෙයි. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕන දෝෂය මතුවෙන්නේ තමන් තුළින්. ඒ තමන් තුළින් දෝෂය මතු වෙනකොට මතු වුණාට පස්සේ ඒකට ඉතින් මිනිස්සුයි අමනුෂ්‍යයෝ යක්කුයි භූතෝයි බල්ලෝ බලල්ලෝයි ඔක්කොම හේතු වෙන්න පුළුවන් ඊට පස්සේ. ඒක වෙනම කාරණයක්. දුර්වලකම් මතුවෙන්නේ තමන් තුළින්. නැත්නම් සැමියාගේ මනසින් දුර්වලකම් මතුවෙනන් පස්සේ බිරිඳට දැනුනන් පස්සේ සැමියා කෝපයෙන් ඉන්නේ කියලා සමහර භාර්යාවෝ ඒක සමනය කරන්න උත්සාහ කරනවා. සමහර භාර්යාවෝ මහත්ය තරහින් ඉන්නවා කියලා දැනගත්තු ගමන් තව ටිකක් අවුස්සන්න උත්සාහ කරනවා මිසක් ඒක සමනය කරන්නේ නැහැ. ඒ සමනය කරන්නේ නැත්නම් මොකද? ඒ සැමියා කෝපයෙන් ඉන්නවා දකින්නකොට බිරිඳගේ කෝපය ඇවිස්සෙනවා. මේවා හරියට මේ වෛරස් වගේ, විස බීජ වගේ වේගෙන් පැතිරෙනවා. මනසින් මනසට වේගෙන් ක්‍රියාත්මක වෙනවා. එක ගෙදරක් ඇතුලේ එක්කෙනෙක් කෝපයෙන් හිටියොත් අනිත් සියලු දෙනාගේ සිත් කෝපයෙන් ආවේගකාරී වෙන්න එක තත්පර ගානකදී ඒක පැතිරෙනවා. එතකොට තමන්ගේ මනසේ කෝපය මතුවෙච්ච ගමන් ඒක බිරිඳට බලපානවා, ඒක දරුවට බලපානවා, ඒක සැමියාට බලපානවා, ඒක අම්මා තාත්තට බලපානවා. එතකොට බලපාපු ගමන් ඒගොල්ලන්ගෙන ප්‍රතිචාර හැටියට එන්නෙම සමනය වෙන වචන නෙමෙයි, කුලප් වෙන, කුපිත වෙන, ඇවිස්සෙන ආවේගකාරී වචන තමයි ඒ අයගෙන ප්‍රතිචාර හැටියට පිට වෙන්නේ. ඒවා පිට වෙන්න මෙතන තව තවත් රත් වෙනවා. මෙතන කෝපය තවත් වැඩි වෙනවා. එතකොට ඔය දේම අමනුෂ්‍යයන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අමනුෂ්‍යාත්ම වලටත් දැන් ඒ ගෙදර ඉන්න මනුස්සයා කුපිතව ඉන්නකොට අර අමනුෂ්‍යාත්ම වලටත් කරුණා මෛත්‍රිය නෙමෙයි ඇති වෙන්නේ. ඒගොල්ලන්ගේ ආවේග තමයි ඇවිස්සෙන්නේ. එතකොට ඒගොල්ලොත් මේ පුද්ගලයා සම්බන්ධ ප්‍රතිචාර දක්වන්නේ ආවේගශීලී. එතකොට අර තවත් ගිනි ගන්න එක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනුන්ගේ බලපෑමෙන් අපේ කෝපය ඇවිස්සෙනවා කියලා හිතනවා නම් එතන තියෙන එක්තරා මිත්‍යාවක්, එක්තරා මායාවක්. හැබැයි අපේ කෝපය ඇවුස්සුනාට පස්සේ ඒකට පොහොර දාන්න මිනිස්සු සහ අමනුෂ්‍ය ඕනතරම් ඉදිරිපත් වෙනවා. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒකේ දුර්වලකම තමන් සතු. තමන් ඇයිද කුලප්පුනේ? තමන් ඇයිද ඇවුස්සුනේ? තමන් ඇයිද දුර්වල වුනේ? ඒ දුර්වල වෙනකොට ඉතින් ඔක්කොම කැලි කසල කුණු ගොඩු එතනට තමයි එකතුනේ. පහත් තැනින් තමයි ගලා යන්නේ. ඉතින් තමන්ට තමන්ගේ මනස පාලනය කරගන්න තරම් සංයමයක්, දමනයක්, ආත්ම ශක්තියක් නැති වෙනකොට බාහිර පුද්ගලයන්ට කොහොමවත් එතන සමනය කරන්නට අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. කලාතුරකින් සත්පුරුෂයෙක් ඉදිරිපත් වෙලා ඒ தත්ත්වය සමනය කරන්න උත්සාහ කළා වුණත් වැඩි හරියක් මිනිස්සු සහ මිනිස්සු ආවේගශීලීව ඉන්න කෙනෙක් සමනය කරන්න නෙමෙයි ඒ ආවේගයට තව පොහොර එකතු කරන්න, පිදුරු එකතු කරන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒ නිසා අපට තරහ එන්නේ තිරිසනෙක් නිසාවත් අමනුෂ්‍යයෙක් නිසාවත් නෙමෙයි. අපේ මනසේ දුර්වලකම නිසා අපේ කෝපය මතුනාට පස්සේ ඒ කෝපය අවුලවන්න මිනිස්සු සහ අමනුෂ්‍ය සහාය වෙන්න පුළුවන්. ඒකයි යථාර්ථය. තව ප්‍රශ්න තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නය මේ දැන් අපිට මේ ඔබ වහන්සේ විග්‍රහ කරන විදිහට දේශය පහක් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ දේශය ඇති වෙන්න හේතුපාදක වෙන අවස්ථාවලදී පමණක්මද? එසේ නොවන අවස්ථාවකදී අපේ සිත තුළ තියෙන දේශය පහ කරගන්න ක්‍රමවේදයක් තියනවාද? ඒක දැන් අපට ද්වේෂය මතුවෙන තැනදීනේ ද්වේෂය තියනවා කියලා පේන්නේ. තියෙන තැනදී ඒක දුරු කරනවා ඇරෙන්න නැති තැනකදී අපිට දුරු කරන්න අවකාශයක් ලැබෙන්නේ නැහැ. නැති තැනකදී දුරු කරන්න පුළුවන් එකම අවස්ථාව මාර්ගඵල අවබෝධයේදී පමණයි. ඒ කියන්නේ අපිට අපේ මනසේ හැම විටම අනුශය ධර්ම වශයෙන් ක්ලේශ ධර්ම පවතී. ඒ අනුශය ධර්ම වශයෙන් තිබුණා වුණාට ඒවා තියද නැද්ද කියලා අපිට හරියට හඳුනා ගන්න බෑ. ඒවා හඳුනා ගන්න පුළුවන්නේ පරිඋත් ทาน වශයෙන් අවදි වෙන අවස්ථාවල පමණයි. එතකොට ඒ අවස්ථාවේදී අපි උත්සාහ කරන්න ඕනේ ඒක තේරුම් අරගෙන දුරු කරන්න. එහෙම පරිඋත් ทาน අවස්ථාවටපත් නොවි අපට ක්ලේශයන් දුරු කරන්න පුළුවන් නම් එසේ දුරු කළ හැක්කේ අනුශය වශයෙන් පවතින අවස්ථාවේ. අනුශය වශයෙන් කෙලස් දුරු කරන්න පුළුවන් එකම අවස්ථාව මාර්ගඵල අවබෝධයේදී පමණයි. ඒ නිසා
ක්ලේශයක් මතු නොවි ප්‍රහාණය කරන්නට පුළුවන් නම් එකම අවස්ථාවයි මාර්ගඵල අවබෝධයේදී පමණයි. අනිත් හැම විටම අපේ සිත පුහුණු කරන්න වෙන්නේ ක්ලේශය මතුවෙන දුර්වලකම මතුවෙන තැනදී. අනිත් තැන්වලදී අපිට ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්, ආවර්ජනා කරන්න පුළුවන්, චින්තාමය ඥානයක් ගොඩනගන්න පුළුවන්. දැන් අපේ ඥානය අවස්ථා තුනකදී වැඩෙනවානේ: සුත්තමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන. සුත්තමය ඥාන කියලා කියන්නේ අපි නොදන්නා දෙයක් පිළිබඳව හෝ දන්නා දෙයක් පිළිබඳව නැවත නැවත අහනවා, කියවනවා, ඒ ස්වභාවය. එතකොට ඇසීමෙන් සහ පොතපතින් කියවීමෙන් සුත්තමය ඥානය වර්ධනය වෙනවා. දැන් අපි මේ ධර්ම සාකච්ඡාව කරනකොට ද්වේෂය පිළිබඳව අපි මීට ඉස්සරලා හිතලා නොතිබුණු යම් කාරණා අපට අහන්න ලැබෙනවා. එතකොට අන්න අපේ ඥානය සම්බන්ධව වැඩෙනවා. ඒකට කියනවා චින්තාමය ඥාන, සුත්තමය ඥාන. ඊට පස්සේ චින්තාමය ඥානය කියලා කියන්නේ කල්පනා කරලා බලනවා, හිතනවා. අර කියපු කාරණා ගැන, තමන්ගේ අත්දැකීම් ගැන, සිදුවීම් ගැන, ඒව ගැන හිතලා බලනවා. එතකොට දැන් ඔය තරහ ආපු අවස්ථා ගැන නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට චින්තාමය ඥානයක් විතරයි ගොඩ නැගෙන්නේ. භාවනාමය ඥානයක් ගොඩ නැගෙන්නේ නැහැ. භාවනාමය ඥානයක් ගොඩ නගන්න පුළුවන් වෙන්නේ ඒ අත්දැකීම ලැබෙන අවස්ථාවේ. ඒ අත්දැකීම ලැබෙන අවස්ථාවෙන් තොරව අපට ඒ භාවනාමය ඥානය ගොඩ නැගෙනවා නම් ඒ අවස්ථාව තමයි අර කෙලෙස් ප්‍රහාණය කරන අවස්ථාව. ඊට මෙහා අපට පවතින ධර්මයයි දකින්න පුළුවන්. ඒකනේ බුදුහාමුදුරුවෝ චිත්තානුපස්සන සතිපට්ඨානයේදී පැහැදිලි කරන්නේ. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං පජානාති. ද්වේෂ සහගත සිතක් ඇති වෙනවා නම් ඒක ද්වේෂ සහගත සිතයි කියලා දැනගන්න. වීත දෝසං වාචිත්තං වීත දෝසං චිත්තං පජානාති. ද්වේෂයෙන් තොර සිතක් ඇති වෙනවා නම් ඒක ද්වේෂයෙන් තොර සිතයි කියලා දැනගන්න. ඒතර ද්වේෂයෙන් තොර සිතක් ඇති වෙනකොට අපිට ද්වේෂය ගැන හොයන්න පුළුවන් කමක් නැහැ. කටේ ලුණු රස තියෙනවා නම් ලුණු රස ගැන අපිට තලු මරලා හඳුනා ගන්න පුළුවන්. ලුණු රස කටේ තියෙද්දි ඇඹුල් රහ ගැන තලු මරුවට හරියන්නේ නැහැ. ඒක ලුණු රහත් නැහැ, ඇඹුල් රහත් නැහැ. ඒ නිසා තියෙන දේ තමයි අපිට තලු මරලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මනසට දැනෙන මනෝභාවය තමයි අපිට මූලික වශයෙන් ප්‍රකට කරගන්න. ඒවා දීර්ඝ කාලයක් හඳුනාගෙන හේතු හඳුනාගෙන දුරු කරන්නට වෑයම් කරනකොට තමයි ඒක ඉතාම හොඳ මට්ටමට පුහුණු වුණාම යම් අවස්ථාවක අර අනුශය ධර්ම ප්‍රහාණය කරන්න අපි තුල ශක්තිය ලැබෙනවා. ඒ නිසා ක්ලේශය මනසේ අවදි නොවන අවස්ථාවක ඒ ක්ලේශය සම්බන්ධව අපට කළ හැකි එකම දේ අර සුත්තමය දැනුම උදව් කරගෙන චින්තාමය ඥානයක් ගොඩනැගීම පමණයි. අපට හැබෑවට ක්ලේශය පිළිබඳව භාවනාමය ඥානයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ ඒ ක්ලේශය මතුවෙන අවස්ථාවේ. ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඒක අපි හොඳට අවධාරණය කරගන්න ඕන. ඒ නිසා ක්ලේශය සංසිඳුණට පස්සේ අපිට ඒ සම්බන්ධ භාවනාවක් කරන්න උත්සාහ කළා කියලා ඇත්තටම අපිට යමක් කරන්න අමාරුයි. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් සිහි කරලා බලන එක, ප්‍රත්‍යවේක්ෂා කරන එක, නැවත එහෙම නොවෙන්න අදිෂ්ඨාන කරගන්න එක, ඒව කරගන්න පුළුවන්. ඇත්තට මේ සම්බන්ධව අපි මොකද්ද කරන්නේ, කොච්චර අපි පුහුණු වෙලා තියෙනවද, මේ සියල්ල අපිට ප්‍රායෝගිකව අත්හදා බලන්නට පුළුවන් වෙන්නේ ඒ මනෝභාවය මතුවෙන අවස්ථාවේදීමයි. ඒ නිසා භාවනාව සැබෑ භාවනාවක් හැටියට කළ හැක්කේ දුර්ගුණය මතුවෙන අවස්ථාවේදීමයි. දුර්ගුණ දුරු කිරීම සම්බන්ධව භාවනාව කළ හැකියි. යහගුණය අත්‍යවශ්‍ය තැන තමයි යහගුණ අවදි කිරීම සම්බන්ධ භාවනාව කළ හැකියි. එතකොට දුර්ගුණ ඇතත් නැතත් යහගුණය ඇති අවස්ථාවේ අපිට ඕන නම් පුළුවන් ලෝක ධර්මතා පිළිබඳව වටහා ගැනීමේ ශක්තිය අපි තුල ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා ලෝක ධර්මතා හැටියට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් යමක් ප්‍රත්‍යවේක්ෂා කරලා දකින්නට චින්තාමය ඥානයක් ගොඩනගන්නට පුළුවන් ක්ලේශය නැති අවස්ථාවේ. නමුත් ක්ලේශය තියෙන අවස්ථාවේ තමයි ප්‍රායෝගිකව ඒ පිළිබඳව අවශ්‍ය පුහුණුව කරන්නට පුළුවන්. හොඳයි, දැන් 9යි වෙලාව. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අවසරයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ දැන් පැහැදිලි කරපු එක ගැනමයි. එතකොට ස්වාමින් වහන්සේ දැන් මොකක් හරි වෙලා ඒක මට තරහ ගිහිලා දැන් ඒ සිද්ධිය ඉවරයි. හැබැයි ඒ කියන්නේ ඒක හරියට මං විසඳලා නැහැ හිතෙන්. ඉතින් ඒක ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ දැන් මං ඒක ගැන හිතලා ඒ වගේ ආවේගයක්ම මට ආපහු මතු කරගෙන ඒක ගැන හිතන්නත් පුළුවන්. නැත්තම් නිකන් හිතන්න පුළුවන්.
එහෙම මතු කරගන්න ඕන නෑ. ඒ අවස්ථාවේ තමන් ප්‍රතික්‍රියා දක්වපු හැටි එතනදී කොහොමද තමන්ට දැනුනේ හැඟුනේ එතකොට ඒ හැම එකක්ම තමන්ට හේතුඵල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට එහෙම බලලා ඒ තත්ත්වයට තමන්පත් උනේ ඇයි? එහෙම නොවි ඉන්න බැරි උනේ ඇයි? නැවත එහෙම අවස්ථාවක් ආවොත් මම එහෙම නොවි ඉන්නේ කොහොමද? මෙන්න මේවා පිළිබඳව අපිට යම්කිසි දැනුමක්, චින්තනයක්, අදිෂ්ඨානයක් ගොඩනගා ගන්න පුළුවන් පස්සේ වුණා. හැබැයි දැන් තමන් මේ අදිෂ්ඨානය කොච්චර දුරට පිහිටලා ඉන්නවද නැද්ද කියලා බලන්න වෙන්නේ ඊළඟ අවස්ථාවක කෝපය ඇවිස්සෙන වෙලාවක පමණයි. එතෙක් අපිට ඒක ප්‍රායෝගිකව අත්හදා බලන්න වෙන්නේ නැහැ. ඒක වැටහුණා නේද? ඒ ස්වාමීන් ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙමයි. කාල වේලාවත් ඉක්මලා නිසා අපි එහෙනම් සාකච්ඡාව නිම කරන්නේ. එහෙම සංස දැන් මම හිතන්නේ අපේ මාතෘකාවට හොඳ ආරම්භයක් ලැබුණා. හැමෝටම වැදගත් වෙන විදිහට ඒ කතාවන් හොඳට තේරෙන්න ගත්තා. මම හිතන්නේ අපිට තියෙන ගොඩක්ම ගැටලුව තමයි මේ සුතමේ වශයෙන් තියෙන අනවබෝධය. ඒ නිසාම තමයි අපි ධර්ම දේශනා මාලාව කලින් එවන්න හොඳට අහන්න කියන්නේ. ඒ නිසා තව ධර්ම දේශනා 5ක් අපි දැන් මේ සාකච්ඡාවට අදාළව එවලා තියෙනවා. ඉතින් මේ පහම නැවත නැවත අහලා ඒ තුල තියෙන ගොඩාක් අපිට ගන්න පුළුවන් කරුණු. ඉතින් අද කතා කරේ අපි එක කාරණයක් විතරයි තමන් තුළ හේතුඵල වශයෙන් මේ ද්වේෂය ගොඩනගෙන හැටි කොහොමද දුරු කරගන්නේ. දෙවෙනි දේශනාවේ තියෙන අනිකාගේ පැත්තෙන් හේතුඵල වශයෙන් බලලා මේ ඒ කෙනාට අනුකම්පාවක් හැටියට මේ කෙනාගේ දුර්වලතාවයක් නිසා නේද මේ දේ ඇති වුනේ කියලා අපිට ද්වේෂය දුරු කරගන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ පෙන්වලා දෙනවා. තුන්වෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ මේ කර්මයේ සක්‍රියකට ඇති ස්වභාවය පෙන්වනවා. අර මාධ්‍ය තුනකින් අපිට කර්ම විපාක එනවා. අන්න ඒ විදිහට. හතරවෙනි කාරණේ තමයි මේ ද්වේෂය ශන සම්පක්තියක් හැටියට. කියන්නේ අපිට පාරමිතාවක් හැටියට, ගුණයක් හැටියට සසරේ කාන්ති පාරමිතාව හැටියට පුරුදු කරන්න පුළුවන් කියන කාරණේ. පස්වෙනි දේශනාවේදී ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරන ආඝාත පටිවිණය කියන සූත්‍රයට අනුව කර්ම පහකින් කොහොමද මේ ද්වේෂය දුරු කරන්නේ කියන කාරණේ. මෙන්න මේ කියන කාරණාවන් මනාකොට අපට දේශනාවේ තියෙන නිසා මම හිතනවා අපිට ඕක හොඳට අහන්න පුළුවන් නම් අහලා නැවත නැවත කල්පනා කරන්න පුළුවන් නම් මේ සාකච්ඡා තවත් අපිට ප්‍රායෝගිකව ජීවිතයට ගලප ගන්න පුහුණු කරන්න පුළුවන්. නිසා අපි බලාපොරොත්තු වෙන ලබන සතියේ මේ මාතෘකාවෙන්ම නැවත සාකච්ඡාව කරගෙන යන්න. ඉතින් අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ මේ සඳහා අපට සම්පත්දායකත්වය ලබා දීලා විශාල සේවයක් නැත්නම් විශාල ධර්ම දානමය මඟ පෙන්වීමක් සිදු කළා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේට තවදුරටත් මේ කරන ශාසනික සේවය, ධර්ම දානමය සේවය, ඒ වගේම ලෝකයේ තියෙන අසත්පුරුෂ භාවයන් දුරු කරන්න, සත්පුරුෂ භාවයන් මතු කර ගන්නට කරන මේ ශාසනික සේවයට මේ කුසල් දහම් අපි රැස් කරගන්න මේ සියලුම කුසල් ස්වාමීන් වහන්සේට ඒකාන්ත වශයෙන්ම පිහිටාවා. ස්වාමීන් වහන්සේගේ මානසික කායික දුක් දුරු වෙලා මා ස්වාමීන් වහන්සේට නිරන්තරයෙන්ම තව තවත් ශාසනික වශයෙන් කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. සාදු. මම හිතන්නේ අද ධර්ම සාකච්ඡාව ගොඩක් අපිට සාර්ථකව කරන්න පුළුවන් නම් හොඳ ප්‍රායෝගික ගැටලු ඉදිරිපත් වුණා.